තෙරුවන් සරණයි දෙවිපිහිටයි අදත් පසළොස්වක පුන් පෝදින අපේ මේ ධර්මදේශනයේ සාදර අනුග්‍රහ ආශිර්වාදය ලබා දෙන්නේ අපේ මේ දුරස්ත මෙහෙම සුවපත් වුණ අපේ කුඩා දරුවෙක්ට ආශිර්වාදේ පතා සචින්දු මිතුජය ප්‍රනාන්දු දරුවා යම් ආබාධිත තත්ත්වයකින් දැන් සුවපත් භාවයට පත් වෙලා තියෙනවා. අපි ඊටාම ප්‍රීතියටපත් වෙනවා. තවත් චූටි හරි ආබාධ තියෙනවා නම් ඒවා සුවපත් වෙන්න කියලාත් අපි ඒ පුතාට මේ වෙලාවේ ආශිර්වාද කරනවා. ඒත් එක්කම අපේ පුතාගේ සහෝදරයත් ශලින්දු පුතත් යනාරා දුවටත් ආශිර්වාද කරනවා. ඒ වගේම ලෝවාසී සියලුම දෙනාට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරන්නට කියලාත් ඒ දෙමාපියෝ දන්වලා තියෙනවා. ඔබේ ඒ යහපත් ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා. අපේ කුඩා ඒ පුතා වගේම ඉන්න ලෝවාසී සියලුම දරුවන් ඇතුළු සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවය ලැබේවා කියලාත් අපි ආශිර්වාද කරනවා. අද පුන් පොහොය දවසේ පොඩි දැනුවත් කිරීම ටිකක් කරලා ඊටාම වැදගත් ධර්ම කරුණු ඇතුළත් ධර්ම දේශනයට යන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මගේ කාර්යය නෙවෙයි මේ. මගේ කාර්යය දෙව්සුවේ පැවැත්වීම. ඔබ දන්නවනේ ඔබ බොහොම ආසයෙන් බලන් ඉන්නේ මාතා ආසයෙන් බලන් ඉන්නේ. විශාල පිරිසක් එකපාරම රැස් කරලා සුව කරලා ඒ තුලින් ධර්ම කරුණු කියලා දෙන එක තමයි මගේ වැඩසටහන. මේ ටිකේ මේ ප්‍රශ්න නිසා නතර වෙලානේ තියෙන්නේ. ඒ නිසා අපි වැඩියෙන් මේ දැනුවත් කිරීම කරනවා. මගෙන් ඒ දැනුමෙන් ගන්න තියෙන ප්‍රයෝජනයක් ගන්න. ඊළඟට අපි සමහරවිට නැවත කාර්යබහුල වෙන්න ඉඩ තියෙනවා. මොකද මාසිකට දවස් 2ක් හෝ 3ක් දෙව්සුවේ කරාට ඒට පෙර සහ පසු කටයුතු සඳහා සුමාන 2ක් වැය වෙනකොට මේ වැඩසටහන් පැවැත්වීම ටිකක් අඩු වෙන්න පවා ඉඩ තියෙනවා දේශනා. එතෙක් මං හැකි ඉක්මනින් ආධ්‍යාත්මික ජීවිතයට අදාළ දේවල් කියාගෙන යන්න බලාපොරොත්තු වෙනවා. එතකොට යම් වෙලාවට සමාජයේ කරුණුත් කියනවා. දැන් මීට කලින් වැඩසටහන අපි දැම්මේ රටේ අනාගත තත්ත්වය ගැන. මොකද නොඑක් නොමග යවීම මිනිස්සු මානසික පීඩාවට පත් වීම තියෙන නිසා දැනුවත් කරන්නයි මම දිගින් දිගට ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මගේ විෂය නොවන නිසා මට තියෙන ආධ්‍යාත්මික පැත්ත. ඒකත් ඔබට සිහිපත් කරනවා. ඊළඟට අදත් සුපුරුදු පරිදි අපේ සමාජයේ සිද්ධ වෙන දේවල් ටිකක් ගැන ඔබේ බුද්ධිය විවෘත කරන්න මට අවසර ඉල්ලනවා. හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන් දනට පිනට දුන්නේ මං සිතේ මනාපෙන්. අද මම ධර්මයට මේක හොඳයිනේ පාදක කරගත්තා. අපි ස්වාමීන් වහන්සේලා ගාතාවක් කියලානේ බණ පටන් ගන්නෙ. මම සින්දු ගැල්ලක් කියලා පටන් ගත්තා. ඇයි? අපි මේ වැඩේ සිද්ධ වෙනවා පසුගිය දවසක හරි අගේට දැක්කා බාරවල තිබිච්ච පෝලිං වල බාර කැරලා දුන්නා. ඇයි? ගෙනින් ගබඩා කරගන්න. වරින් වර ගන්න නෙවෙයි. ගබඩා කරන්න ලොකු මුදලක් එපා. පෙට්ටි පිටින් අරන් ගියේ. එක දෙක නෙවෙයි. එතකොට හැමතැනම බාර් විවෘත කරා. එතකොට අර චූටි දුවෙක් ගවුමත් උඩ දදා කිව්වා එක බාර් එක බාර් එකක් අරින්න කියලා. ඒක ඇහුවෙත් නැහැ. ඔක්කොම බාර් ඇරියා. නේද? ඒ දුව බැනුම් අහගෙන තමයි ඒක කිව්වේ. පණිවිඩයක් දුන්නේ සමාජයට. අරිනවා එක බාර් එකක් කරපල්ලා කියලා. ඇහුවේ නැහැ. දෙවැන්න. දැන් ප්‍රතිශක්තිය ගැන කතා වෙනවානේ. ප්‍රතිශක්තිය වර්ධනය වෙන අතරේ ප්‍රතිශක්තිය මර්ධනය වෙනවා. ඒක දැන් අපි කතා බහට ලක් කරලා ඉවරයි මත්පැන් වලින්. මේකට කියන තර්කය මොකද්ද? මානව හිමිකමක් තියෙනවා මිනිස්සුන්ට. ඒක මානව හිමිකමක්. ඒක නිසා ඉඳලා හිටලා හරි ඇරලා දෙන්න ඕනේ. මානව හිමිකම් දෙකක් එතන තියෙනවා. මිනිස්සුන්ට ඒක බොණ්ඩ මානව හිමිකමක් තියෙනවා. ඊට වැඩි ලොකු මානව හිමිකම් ටිකක් තියෙනවා. කවුද අයිතිකාරයා? ඉරකිතිතකි. අයිතිකාරයාට මානව මානව හිමිකම් තියෙනවා. මේ ටිකේ බඩේ මත නැතුව ඇත්තේ බාර් වහලා අන්දා. අර ටික විකුණ ගන්න. ඔබ දන්නවනේ මම එතනින් එහාට කතා කරන්නේ නැහැ. නමුත් මෙහෙම එකක් තියෙනවා. ඒ මානව හිමිකම සලකපු ඇත්තෝ ඉන්ජෙක්ෂන් එක නොගහ ඉන්න ඒ මානව හිමිකම ගරු කරන්නේ නැත්තේ ඇයි? අපේ රටේ නීති වල්ලා දීලා තියෙන්නේ. අපි මගේ ඇස් දෙකෙන් දැක්කා රජයේ ලියවිල්ලක් අන්තර්ජාලය පළ වෙලා තිබුණා. 15 වෙනිදා ඉඳලා මේ ප්‍රසිද්ධ ස්ථාන වලට යන්න බෑ, බස් එක නගින්න බෑ. මෙන්න මේ දේවල් නීති හරියාකාරව ක්‍රියාත්මක වෙනවා කියලා. අර කාඩ් එක තියෙන්න ඕනේ. අනිවාර්යෙන් ඉන්ජෙක්ෂන් දීලා තිබිය යුතුයි කියලා රජයේ රාජ්‍ය ලාංඡන යටතේ ලියවිල්ලක් අන්තර්ජාලයේ තිබුණා.
දැන් 15 වෙනි ලේඛ ක්‍රියාත්මක වෙනවද නැහනේ. ඉතින් කොහොමද රටක් යන්නේ? මං කියන්නේ ඒක දාන්න කියලා. නමුත් දැම්ම නම් දාපල්ලකෝ හරියටම වැඩේ යන්න. නැත්තම් නොදා හිටපල්ලකෝ ලැජ්ජාවටපත් නොවි. මේක අපේ රට. අපි සියලු දෙනාගේ රට. මම අර හැමදාම කියනවානේ විද්‍යා දදාති විනය. විනය කියන්නේ ඒකටයි. ඒ කැලල නෑ. ඊගාව කොටස. ඔබ මේ මත්පැන් ගන්නකොට පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න. තව සෑහෙන කාලයක් ඉන්ජෙක්ෂන් ගහන්න වෙයි. දැන් ඔතන ඔයාලා ප්‍රතිශක්තිය බස්ස ගත්තාම විනාශයි. ඊළඟට දැන් ආයෙ ලෙඩ වෙලා වෙන ලෙඩ හැදිලා අනන්ත ප්‍රමාණ ලෙඩ හැදෙනවා. ඊළඟට ආයෙත් මේකේ වෙන වෙන මුහුණුවරවල් එයි. විනාශයි. ආයෙ බේජ්ජෙන් එනවා. ආයෙ ණය වෙන්න එනවා. එතකොට ණයට ගන්න දිහාකුත් නැහැ. ඊට අතිරේකව අපේ මං බටහිර වෙදකමට දැක්ක තැන ගහන මිනිහා. හැබැයි දොස්තර මහතුරුන්ට නෙමෙයි. නර්ස් නෝන්ලාට මහතුරුන්ට සෞඛ්‍ය අමාත්‍ය ඒ කට්ටියට නෙවෙයි. පැහැදිලිව මං කියනවා. මොකද ඒ අය අපේ හෙළ පුත්තු. පෙර කරපු අකුසලයක් නිසා වැරදි වැඩේට ගිහින් තියෙන්නේ. මම දකින්නේ එහෙමයි. ඒක නිසා නමුත් මේ තත්ත්වය උදා වුණාම එතුමලා එතුමියලා ජීවිතක්ෂයටපත් වෙනවා. මේක ඉවරයක් නෑ. මුන්ට සත්කාර කරන්න ගිහිලා බොහෝ වෙලා. දැන් දොස්තර මහතුරු කී දෙනෙක් නැති වුණාද අපිට අහිමි වුණාද? ඊළඟට හමුදා සෙවිලු මම සෑහෙන පිරිසක් බොහොම රහසිගතව එළියට දාන්නේ නැහැ. නම් ගැන කියන්නෙත් නැහැ. මම සුව කරමින් පවතිනවා. සුව කරා. ඇයි? රුදාවට ඉඳලා ගෙදර ඉඳලා නෙමෙයි. අර කඳුරු වල වැඩ කරලා මේ ඖෂධ සම්බන්ධ දේවල් වලට වැඩ කරලා. ඉතින් මෙතන මේ බීලා ඊට පස්සේ ආපහු මේ ඉමුනිටි එක බස්ස ගත්තාන් පස්සේ ප්‍රතිශක්තිය අඩු වුණාන් පස්සේ ආයෙ හැදෙනවා. ආයෙ රැල්ලක් යනවා. ඒ රැල්ලට මොකද්ද කියන්නේ? ඊගාවට ඇති වෙන රැල්ලට මම නමක් දැන් දානවා. ඒක් බාර් රැල්ල. හරිනේ. ඒක තමයි ඊගාවට එන්නේ. දැන් ඔය ටික ගිහින් බොනවනේ. හරි. ඊළඟට මිනිස්සු කියනවලු කණ්ඩ සල්ලි නැහැ කියලා. සරමක් ගන්න සල්ලි නැහැ කියලා. ඇත්ත. ඇත්ත ඉතින් එහෙම තියෙනවා. බොණ්ඩ සල්ලි නැහැ කිව්වේ නෑනේ. දැන් අර බොනේ උන්ට බයිනවා. උඹලට කණ්ඩ සල්ලි නැහැ කියලා කිව්වේ. සරමක් අදින්න සල්ලි නැහැ කියලා කිව්වේ කියලා. ඉතින් ඇත්ත ඉතින් ඒවට සල්ලි නැහැ. බොණ්ඩ සල්ලි නැහැ කිව්වේ නෑනේ. ඒවා තියෙනවා. පෙට්ටි ගණන් ගෙනින් තියාගෙන ප්‍රතිශක්තිය ඇති කරගන්නවා. එතනින් මම මේ සබ්ජෙක්ට් එක නවත්තනවා. ඊළඟට අපේ මහා සංඝරත්නය ගැන කතා නොකරාම බෑ. වේදනාව නිසා. මේ වෙනකොට විශාල ප්‍රමාණයක් ප්‍රසිද්ධිය සහ අප්‍රසිද්ධියේ අපවත් වුණා මෙන්න මේ වසංගතය අතරේ. අපි දන්න කියන හිතවත් ස්වාමීන් වහන්සේලාත් ඒ අතරේ ඉන්නවා. හේතුව නොකියාම බෑ. අපේ ස්වාමීන් වහන්සේලාගේ යම් යම් වැරදි තියෙනවා. විවේචනය කිරීම නෙමෙයි. මම මේක හොයලා බැලුවාම මෙහි තියෙන මොළේ ඉඳන් අගට මම කෙටියෙන් කියන්නම්. මොකද අපි ස්වාමීන් වහන්සේලා රාශියක් මගෙත් එක්ක ඉන්න නිසා. මම උන්වහන්සේලාට ගරු කරන නිසා. හෙළ ජාතිය සිංහල රට මේක නැත්තම් සංඝ සමාජයක් නැත. බුද්ධ ආගමක් පවතින්නේ නැහැ. එහෙනම් වැඩිම මෙතන මේ බන්ධනේ තියෙන්නේ හෙළ සමාජයේ එක්ක සංඝයා වහන්සේලායි. හෙළ සමාජයේ බන්ධනේ තියෙන්නේ හෙළ වෙදකම එක්කයි. සුද්ධගේ බටහිර වෙදකම එක්ක නෙමෙයි. පන්සල් වල ස්වභාවය පොඩ්ඩක් හිතලා බලන්න. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි සැබෑ සසරින් එතර වීමේ චේතනාව ඇතුව සංසාරය ගැන දුක බය වෙලා සංසාරයෙන් මිදෙන හේතුවෙන් මහාන වෙන අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා. දෙන්න ගිහිල්ලා ඒ කටයුත්ත කරගෙන පිරිවෙන් ගිහිල්ලා ඉගෙනගෙන උපාධි ලබාගෙන අධ්‍යාපනයට යොමු කරලා අර පොතේ දැනුම ලබාගෙන පඬිත හාමුදුරු කෙනෙක් වඩටපත් වෙලා එනවා. බණ භාවනා ගැනවත් ආධ්‍යාත්මික දියුණුවවත් පොඩ්ඩක්වත් නැහැ. අපහාස කිරීම නෙමෙයි සත්‍යයි කියන්නේ. ඊළඟට නායක හාමුදුරුව අපවත් වුණාම මේ මුන්නාන්සේ මහා නායකකමට පත් වෙනවා. පන්සලේ නායක හාමුදුරුවට පත් වෙනවා. පත් වෙච්ච දා ඉඳලා උන්වහන්සේට තියෙනවා කරන්න දෙයක්. අර මෙතෙක් කරගෙන ආපු අඩාල වෙච්ච චෛත්‍යයේ වැඩ කටයුතු ටික නිම කරන්න, බෝධි ප්‍රාකාරයේ වැඩ නිම කරන්න තියෙනවා. ආවාසගේ ඒ වගේම විහාරගේ ඒ කර්මාන්ත ටික කරලා නිම කරන්න තියෙනවා උන්වහන්සේගේ කාලය තුල හරි. උන්වහන්සේ විශාල රාජකාරී ගොඩකට නිකම තල්ලු වෙනවා. ඒ අතරේ ගමේ නොඑක් පින්කම් වැඩ ඒවට මලගෙවල් පාන්සුකුල ඒවටත් වඩින්න සිද්ධ වෙනවා. උන්වහන්සේ ප්‍රාර්ථනා කරපු ගමන යන්න මොන જાතියෙන්වත් බෑ. ආධ්‍යාත්මික පැත්ත දැනුම බිඳුවයි 0. එතකොට ලෙඩක්කුත් වෙනවා. දැන් මහන්සිත් වැඩි ඉන්නේ අසනීප වෙනවා. අසනීප වෙනකොට අර දැන් මම මේ දෙන ප්‍රඥාව නැහැ. ඒක නිසා මොකද වෙන්නේ? පන්සලේ ඉන්නවා දායක සභාවේ දායක වයසක මැතිණියකගේ පුතෙක් දොස්තර වෙලා විනාසයි. කෙලිම එක්කන් එනවා. මම ඇහිම්ම දැකලා තියෙනවා. මම ස්වාමීන් වහන්සේට අවවාදත් කරා. ඇවිල්ලා අපේ
පුතා අපේ හාමුදුරුවනේ දොස්තර විභාගේ පාස් වෙලා දැන් ප්‍රැක්ටිස් කරනවානේ අහවල් ඉස්පිරිතාලේ මං එක්කන් ආවා මේ පුතේ වදින්න. වදිනවා. ඊට පස්සේ අපේ හාමුදුරුවන්ට අසනීප එහෙම මොකද? දන්නේ නැහැ මහත්තයෝ ඕනම් බලමු. මං ගෙනාවා මං චෙක් කරලා බලන්න පොඩ්ඩක්. කියලා අර ගරු සැලකිල්ලට චෙක් කරාම සීනි පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන් ප්‍රෙෂර් අනමන පොඩි පොඩිව තියෙනවා. ඒ ටික දාලා ඔබ වහන්සේට මං ගෙරල්ලම දෙන්නම් පන්සලට වෙයි කියලා එදා ඉඳන් ලෙඩෙක් බාරපත් කරනවා. දායක සභාවේ දොස්තර මහත්තයා කිව්වොත් එයාත් ඒ වැඩේ කරනවා. ස්වාමීන් වහන්සේට කරන කරු සැලකිල්ලක් විදිහට සහ තමාගේ මමත්වය අහංකාරය ප්‍රදර්ශනය කරන්න. අහවල ડોක්ටර් තමයි හාමුදුරුවෝ බලන්න කියන එක සඳහා මේ වැඩේ කරනවා. ස්වාමීන් වහන්සේත් ඒ වැඩේට කැමති වෙනවා. පණ බේරා ගැනීමේ අවශ්‍යතාවය සහ පොඩි ලෙවල් එකක් තියෙනවා ડોක්ටර් පන්සලට ඇවිල්ලා බේත් දෙන්නේ. එහෙම කරපු උන්වහන්සේලා රාශියක් මේ වෙලාවේ ඉන්ජෙක්ෂන් ගන්නකොට පෙරමුණේ රාල්ලා වගේ ගිහින් ඉන්ජෙක්ෂන් එක ගහගත්තා. ඊට පස්සේ සමහර අය අසාධ්‍ය වුණා. මට මේ කනගාටුවට කියන්නේ මොකද අපිටත් ගොඩ දාන්න බැරි තත්ත්වය ආවා. උන්වහන්සේලාට අසාධ්‍ය වෙලා රෝහල් ඉන්නකොට අපිට කතා කරාම 50ට ඒ වගේ ගානට බහලා තියෙන ඔක්සිජන් මං 98ට 95ට නග්ගලක් දුන්නා. ඊට පස්සේ තිබුණේ පන්සලට වැඩම කරන්න. බැරි වුණා. ඇයි හේතුව? ඊට පස්සේ චෙක් කරනවා. ඊළඟ ප්‍රෙෂර් අරේ මම නිකන් අතාරින්නේ නැහනේ. ස්වාමීන් වහන්සේලා 3 දෙනෙක් මේ වෙනකොට අපවත් වුණා. ගිහියෙක් ඉතා අසාධ්‍යව සිටිනවා. මොකද්ද හේතුව? අර ප්‍රශ්න නිසා සීනි තියන අයගේ සීනි වැඩි වෙනවා. හරි. සීනි කන්ට්‍රෝල් කරගන්න බෑ. දැන් ශරීරයේ වැඩි ප්‍රතිශක්තියක් වසංගතේ මර්ධනය කරන්න යොමු වෙලා තියෙනවා. එතකොට සීනි නිකම්ම නගිනවා කියන බුද්ධිය තියෙන්න ඕනේ. ගහුවා ඉන්සියුලින් අපවත්. පටස් ගාලා සීනි බස්සන්න හදනවා. සීනි බස්සන්න වෙලාව නෙවෙයි ඒක. සීනි බස්සන්න ඕනේ ඇඟට නොතේරි ක්‍රමයෙන් ටිකින් ටික හෙළවෙදකමට ගියා නම් ඒක කෙරෙනවා. අතනින් ගැහුවා ඉවරයි. අර තියෙනවා ප්‍රෙෂර් තියෙන කෙනාට වැඩි වෙනවා තියෙන රෝග උස්සන්න වෙනවා. ඉතින් දන්නවනේ ලොකු ලෙඩක් හැදුනහම ප්‍රතිශක්තිය එහාට යමුණා මේ වෙනේම නගිනවා. අන්න නොගැලපෙන තැනට යෑමේ විපාකය. මම ඒක කියනවා. අපේ ගෞරවනීය සංඝරත්නයට ඉඩ තියෙන්න ඕන, හැකියාව තියෙන්න ඕන, සමාජයෙන් ඒ ඉඩකඩ සලසලා තියෙන්න ඕන. උන්වහන්සේලාගේ අර මුඛ්‍ය පරමාර්ථය කියලා එකක් තියෙනවා ඒක ඉෂ්ට කරගන්න. මොකද්ද? සසරින් එතර වෙන්න ඒ බණ භාවනා කරලා සත්‍ය අවබෝධයට කලින් තියෙනවා ධර්ම අවබෝධය කියලා එකක්. ධර්ම අවබෝධයෙන් පස්සේ තමයි සත්‍ය අවබෝධය එන්නේ. එතකොට ධර්ම අවබෝධයටපත් වෙන්න ඕනේ. ඒ සඳහා ඉඩකඩ සලසන උන්වහන්සේලා වැඩේ කරන්න ඕන පළවෙනියෙන්ම. එහෙම නොකරොත් නිකන් අපිට අර පොතේ කියන වගේ අනාගතේ කහනූලක් බැඳගත්ත ගිහියෙක් ඉතුරු වෙන මට්ටම ළඟට ඒක වෙනවා. ළඟට එන්න ඉඩ තියෙනවා. ඒක නිසා උන්වහන්සේලාගේ කටයුතු ඒ ආකාරයෙන්ම කෙරෙන්න ඕනේ. ධර්ම අවබෝධය. මේ ධර්ම අවබෝධයේ සැබෑ ස්වභාවය ගැන චූටි කතාවක් කියනවා. කියලා මම අද ඔබේ ඥානය අවදි කිරීමේ කාර්යයට අවතීර්ණ වෙනවා. මම ස්වාමීන් වහන්සේලාට හරි ආදරෙයි. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් මගේ මාමා ස්වාමීන් වහන්සේ නමක් වෙලා හිටලා අපවත් වෙච්ච කෙනෙක්. මාව පැවිදි කරන්නට මගේ මාමා ස්වාමීන් වහන්සේට බාර දීලා හිටපු කෙනෙක්. කුඩා සන්දියේ. පැවිදි කරන්නට වසරකට කලින් අපේ හාමුදුරුව අපවත් වීම නිසා මං නැවතත් ඇවිල්ලා තියෙනවා දෙව්සුවේ කරන්න ඔබ ළඟට. එතකොට මම ඒක නෙමෙයි කියන්නේ. එහි දෙවැන්න තමයි මං ආධ්‍යාත්මික ලෝකයේ බුදුරජාණන් වහන්සේ මගේ හිස් මුදුනටත් ඉහළින් තියලා සලකන කෙනා. උන්වහන්සේගේ ගෝලෙන්ටත් එහෙමයි. දරුවන්ටත් එහෙමයි. ඒක නිසා ඇතිවෙච්ච ගෞරවය. ඉතින් මගේ ගොඩාක් සමීප ළඟම පවුලේ අය වගේ ඉන්න අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා කීප නමක් ඉන්නවා. උන්වහන්සේලා මට හරි ආදරේ. මාත් එහෙමයි. පන්සලට ගියාම මට ගෙදර ගියා වගේ එහෙම තියෙනවා. ඒ වගේ අද අනුනායක තත්ත්වයටපත් වෙච්ච අපේ පවුලේ බොහෝම ළඟ සමීප ස්වාමින් වහන්සේ නමක් ගැන කතාවක් මේ. උන්වහන්සේ එතකොට විහාරාධිපති පන්සල් 2-3ක අද අනුනායක ස්වාමින් වහන්සේ නමක්. හරි හොඳ හාමුදුරු කෙනෙක්. හරිම හොඳයි. හැමෝටම බොහොම කරුණාවයි ධර්ම විනයේ දෙන හොඳ යතිවරයන් වහන්සේ නමක්. මේ අපේ හාමුදුරුවන්ට පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. බොහොම ධර්මදර ධර්මයේ කරුණ කියලා දෙන ස්වාමීන් වහන්සේ නමක්. අපිටත් ඇවිල්ලා යම් යම් වෙලාවලට දුකක් කනගාටුවක් ඇති වෙනවා. මේක සමනය කරගන්න හැටි උපදෙස් දීලා ධර්ම දේශනා කරන කෙනෙක්. මම තනියුත් උන්වහන්සේ වැඩමලා දාන හිම පිළිගන්නවා. උන්වහන්සේගේ සහෝදරයෙක් දියගිලි මරණයටපත් වුණා. උන්වහන්සේට මේක දරා ගන්න බැරි වුණා. මල්ලිට හරි ආදරේ. එතකොට මට කෝල් එකක් දීලා ගෙදර යනවා කියලා වැඩියා උන්වහන්සේ මහ ගෙදර.
ඉතින් මටත් එන්න කියාගෙන මම ගියේ මහත් වෙනව නේද කියලා. මම කිව්වා එහෙමයි එම හාමුදුරනේ මේ ටිකක් කල් ගත වෙච්ච සිද්ධියක්. මම කාර්යාලේ වැඩ කරති පොඩ්ඩක් යාට මෙහෙට කරලා දාලා මම එනවා ඔබ වහන්සේ වඩින්න කියලා. දෙතුන් පාරක් කෝල් කරා මහත් වෙනව නේද කියලා. හැබැයි බොහොම ඇඬුම් බරයි. සෝරි. කොහොම හරි 2 වෙනකොට මට කෝලුත් ආවා 3ක් 4ක්. ඒ ගමන මා සුදු අම්මයි ගියා උන්වහන්සේගේ ගමට ගිහිල්ලා උන්වහන්සේගේ මහ ගෙදරට ගියාම මේ වාහන පාකින් එක අර මල්ගෙවල් හදනවනේ ළඟපාත වත්තක පාක් කියලා ගහලා ඉතින් එහෙම අපිට පෙන්නනවා අපි ඉතින් ඒ වාහනේ දානකොට හාමුදුරුවෝ ඒක දැකලා අනේ පාකින් එකටම වැඩියා වැඩලා මේ මාවත් එක්කගෙන අතිනුත් අල්ලගෙන අනේ මහත්තයෝ බලන්නකෝ වෙච්ච දේ මම කිව්වා එහෙමයි හාමුදුරුවනේ ඔක තමයි හැටි ස්වභාවය කියලා ඉතින් ටිකක් දුර ගිහින් අපිට වාඩි වෙන්න සැලැස්සුවා ගිහිසාලේ. උන්වහන්සේ පුටුවක් අරගෙන වැඩියා මගේ ළඟටම හේතු කරගෙන මගෙත් එක්ක හරි යාළුවෙනේ. ඊට පස්සේ දැන් සෙනඟ ගොඩාක් ඉන්නවා. ස්වාමින් වහන්සේලාත් වරින් වර වැඩම කරනවා. එතකොට මේ සෙනඟ සියලු දෙනාම උන්වහන්සේ දිහා අවධානය යොමු කරනවා. මිනිහ පැත්තක තියෙනවා. ඒ අතරේ මේ අපි හාමුදුරුවෝ අඬනවා දැන්. නරකම වැඩේ ඒකයි. මන් දිහත් මිනිස්සු බලනවා. මං අඬනවා වගේනේ. දැන් මම මෙහෙම ලං වෙලා ඉඳගෙන ඉන්නේ. ඉතින් හාමුදුරුවෝ මගේ කනට කරලා තමයි කියන්නේ කාටවත් ඇහෙන්නේ නැති වෙන්නේ. අඬනවා කියනවා පොඩි කාලේ සෙල්ලම් කරපු හැටි. මල්ලි මයි තමයි මාත් එකට මීටියේ. මායි මල්ලි හරි එකට හරි ආදරේ මල්ලිට මං ආදරේ මල්ලි මට ආදරේ මාත්‍යෝ. මට මේක නම් කොහොමද දරා ගන්න බෑ මාත්‍යෝ කියලා. දැන් හාමුදුරුවෝ හොරෙන් හිමි අඬනවා. දැන් මටත් මේක ලොකු ගැටලුවක් හින්දා මමත් හිමින් මෙහෙම කාටවත් පේන්න තියෙන අතින් කටේ මුවා කරගෙන අපේ හාමුදුරනේ ඔහොම තමයි සංසාරේ ස්වභාවය. ඇතිවීම පැවතීම නැතිවීම උරුම කොටගෙන යන්නේ. ඒක නිසා ඔබ වහන්සේ මේක ධර්මයෙන් අවබෝධ කරගෙන සිත හදාගන්න. දැන් මම බණ කියනවා හාමුදුරු බණ අහනවා. මම දැන් සෑහෙන වෙලා කිව්වා. අර විදිහටම කට මෙහෙම කරලා මම හාමුදුරන්ට ටිකක් දෝෂාරෝපණයක් කරා. ටිකක් මගේ වචන දන්නවනේ ඔබ. වෙන වෙලාවට අපට මෙතන ධර්ම දේශනා කරනවා හිත හදාගන්න ඇති. ජීවිතය අනිත්‍යයි කියලාගෙන. දැන් මෙතන මෙහෙම නම් පස්සේ මෙතන අඬන මිනිසුත් බලනවා මෙතන මේ කියනවා. හාමුදුරුවෝ ඇඬුම්බර සෝරේම මට කියනවා මෙහෙම කළා. ඒකත් වෙලාව බලන්න බෑ මාත්‍යෝ. උන්වහන්සේ රතිනා ගියා. ඊට පස්සේ යන්න කඳුළු වහගෙන මං ආපහු ආවා. ඇයි උන්වහන්සේ හුඟා ධර්ම කරුණු හුඟා දන්න කෙනෙක්. හොඳටම දන්නවා. පඬිතු විභාග පාස් වෙලා එංගලන්තේ ගිහින් PhD උපාධි පාස් කරලා තියෙනවා. මම දන්නවා මගේ හිතාදර ස්වාමීන් වහන්සේ. මොකද්ද ඒ උනේ? හැන්දට මාළු පිණි රසය නොදැනේ කියන එක තමයි වෙලා තිබුණේ. අර ධර්ම කරුණු ප්‍රායෝගිකව යොදලා ඒක අවබෝධයටපත් වෙලා තිබුණේ නැහැ. ඉතින් මෙන්න මේක හරි කනගාටුදායක තත්ත්වයක්. ඒ නිසා තමයි අදත් මේ විශේෂණයේදී අපි ස්වාමීන් වහන්සේලා විශේෂණයටපත් වෙන්නේ අන්න අර ගැළපෙන්නේ නැති වැඩේට ගිහින්. මේ ගැන අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මගේ දේශනේ බලනවා පොඩ්ඩක් හිතේමු කරොත් හොඳයි. විශේෂයෙන් හෙළ වෙදකම හෙළ කියන එක සමග බැඳිලා ඉන්නේ ඔබ වහන්සේලායි. ඔබ වහන්සේලාට සුද්ධගේ තන ගැන කිසිම දෙයක් තියෙන විදියක් නැහැ. සුද්ධ තමයි වෙනසුවේ. එතකොට එයාලා කවදාවත් විශ්වාස කරනවද ඔබ වහන්සේලා පණ පිටින් තියන්න උත්සාහ කරයි කියලා? අපේ දොස්තර මහතුරු නෙමෙයි. එහෙ ඉන්නේ නැත්තෝ. ඒ උපකරණ වලින් ඒ භාණ්ඩ වලින් ඒ ද්‍රව්‍ය වලින් අපේ දොස්තර මහතුරුන්ට මේ හපංගම කරන්න බෑ. ඒක නිසා උන්වහන්සේලා පවත් වෙනවා. ඒක යාළගේ වැරද්දක් නෙවෙයි. මෙන්න මේක මං දෙවෙනි කරුණ විදිහට අද පොයේ දවසේ සිහිපත් කරනවා. එහෙම නොවිය යුතුයි. අර මගේ කලින් දේශනේ කිව්වා වගේ අනාගතයේ දවසක හෝ අපේ සංඝ සමාජයේ අපේ සංඝ පීතෘයන් වහන්සේලා උසස් තත්ත්වයේ තබා අපිට කටයුතු කළ යුතු වෙනවා. උන්වහන්සේලා අපිට අවවාද අනුශාසනා කළ යුතු වෙනවා. සිතට දුකක් නැති වෙන්නත් ජීවිතයේ ස්වභාවය කියන්නත් අවබෝධ කරගෙන අපිට අවබෝධ කළ යුතු වෙනවා. සිත ගත නැත්තම් මනස කය කියලා දෙකක් ගැන බහලා තියෙනවද ඔබ දන්නවා. එතකොට මේ කය ශක්තිමත් කරගන්න වර්ධනය කරගන්න කරන ක්‍රමවේදත් ඔබ දන්නවා නේද? මෙහි දෙආකාර පැත්තක් තියෙන එකක් තමයි ශරීර සෞඛ්‍යය හෝ අභ්‍යන්තරය ගැන නොසිතා ශරීරයේ හැඩය ගැන සිතලා කතා කරන මෙහෙම කරන එක හැඩේ විතරයි හිතන්නේ. කෙනෙකුට කියන්න පුළුවන් නිරෝගී කියලා. ඒක ගැන මම කතා කරන්නේ නැහැ. නමුත් මේක ක්‍රියාත්මක කරලා නොයෙක් ව්‍යායාම කරාම වර්ධනය වීමක් වෙනවා. අර ඉන්නේ බොඩි බිල්ඩර්ස්ලා. හරි. එතකොට යෝග ව්‍යායාමයේදී කය නිරෝගී වෙනවා. ශාරීරික නිරෝගීභාවය ලැබෙනවා. ලස්සන හැඩේ නෙමෙයි
නියම මානුෂික හැඩේ එනවා. එතකොට මම මේකයි යෝග අනුමත කරන්නේ. එතකොට මම මේ කියන්නේ ඒක නෙවෙයි ශරීරය නිතරම ක්‍රියාත්මක වෙනකොට යම් යම් ව්‍යායාම කරනකොට එහි වර්ධනයක් ඇති වෙනවා. සිත ක්‍රියාත්මක කිරීම නතර වෙනකොට නිසල්මන් වෙන්නයි වර්ධනය ඇති වෙන්නේ. දෙකක්. ශරීර ක්‍රියාත්මක වුණොත් වර්ධනය වෙනවා. සිත ක්‍රියාත්මක වීම අඩු වෙනකොට වර්ධනය වෙනවා. බලවත් වෙනවා කියන එකයි නිවැරදි වචනේ. එතකොට අද අපේ මේ දෙක අනිත් පැත්තට තියෙනවා. ශරීර ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ශරීර හොරු ඉන්නේ. මං කියන්නේ මේ බොඩි බිල්ඩින් කරන්න නෙවෙයි. ශරීරය වෙහෙසලා කරන වැඩ ටික කරන්නේ නැහැ. මකුළු දැල් ටිකක් කඩන්නේ නැහැ. අතුපතු ගන්න නැහැ. ඒකට සේවකයෝ දාලා තියෙන තමන්ගේ පොඩි දේ සපත්තු දෙකක් පොලිෂ් කරගන්නේ නැහැ. ඒ මට්ටමට ඇවිල්ලා ශරීරයේ ඒ ව්‍යායාම ලැබෙන්නේ නැති නිසා ශරීර වර්ධනය ශරීර සෞඛ්‍ය පැත්ත බිඳුවේ. ඒකේ අනිත් පැත්තයි කරන්නේ. සිතෙත් අනිත් පැත්තයි කරන්නේ. සිත තැන්පත් වෙනකොට නේ වර්ධනය වෙන්නේ. සිත අනිත් පැත්තට කරනවා. මොකද සිතේ තැන්පත්කම නැති කරගන්න පුළුවන් තරම්. ඇස් දෙකෙන් දා ගන්නවා, නහයෙන්, කන් දෙකෙන් හැම එකෙන්ම අරමුණු ගන්නවා ඇතුළට. ටොපික්ස් ගන්නවා. ටීවී එක දාගෙන ඉන්නවා, ඒක කම්මැලි වෙනකොට පෙත්ත ගන්නවා. පෙත්තෙන් බලාගෙන යනවා. ඒක එනකොට පත්‍රයක් ගන්නවා. ඒක එනකොට තාම මොකක් හරි ගන්නවා. ටැබ් එක යනවා, ලැප් එකට යනවා. අද මාතෘකාව තියෙන රටවට ඒක අරගෙන. ඒ වතුලින් කන් දෙකනුයි ඇස් දෙකනුයි දානවා ඔක්කොම දානවා. විහිළු දානවා. කේන්ති අනේව දානවා. සින්දු දානවා. කුණුහරුප දානවා. ඔක්කොම එකතු වුණාම මේකට කියනවා අච්චාරු. නේද? ලුණු දානවා, මිරිස් දානවා, පොළොස් තම්මලා දානවා. දැන් නම් ඒවා මුට්ටි දකින්නත් නැහැ. විනාගිරි දැම්ම අච්චාරු. දැන් ඔළුවේ අච්චාරු දාලා තියෙන්නේ. දැන් කොහොමද වර්ධනය? වර්ධනය අනිත් පැත්තට. ශරීරයටත් අදාළ විදිහ නෙමෙයි අනිත් පැත්ත. මොළයටත් අදාළ විදිහ නෙමෙයි අනිත් පැත්ත. දැන් මම ඔබට පොඩි දෙයක් කියලා දෙන්න. ඔබට පුළුවන් නම් දැන් උනත් කමක් නැහැ. හොඳ විනිවිද පේන වතුර වාජනයක් හොයාගන්න පුළුවන්ද? මේකට හුඟක් ගැලපෙනවා 4S එකක් නම් රවුන්ඩ් නැතුව. මාළු ටැංකි වගේ තියෙන්නේ. පුළුවන් නම් හොයාගෙන මේ වැඩේ කරලත් බලන්න. මේකට වතුර පුරවන්න. හොඳට වතුර පුරවලා හොඳට කලත්තන්න. දැන් එහා පැත්තෙන් තියන්න ලස්සන මලක් නැත්නම් බල්බ් එකක් වගේ හොඳ ප්‍රභා සම්පන්න ලස්සන දෙයක් තියන්න. තියලා දැන් මේක හොල්ලන්න. හොඳට හොල්ලන්න. හොල්ලා දැන් මේක හෙලවෙන හොගාලා මෙහා පැත්තට ඇවිත් බලන්න එහා පැත්තෙන් පේන්නේ මොකද්ද කියලා. මොකද්ද පේන්නේ? ඒක මල විකාරයක් නෙමෙයි අරක මැද්දෙන් පේන්නේ. මෙහෙම ඇද වෙලා ගිය මලක් අන්න. නැත්තම් බල්බ් එක මෙහෙම එළි විසිරෙන එකක් නෙවෙයිද පේන්නේ? මේක එහා පැත්තේ. එහෙම තමයි පේන්නේ. දැන් ටිකක් පැත්ත කරලා ඉන්න. ඕක නිශ්චල වෙනකම්. හොඳටම නිශ්චල වෙලා හෙල්ලෙන්නේ නැති වුනහම ආයෙකින් බලන්න. දැන් මොකද්ද පේන්නේ? දැන් පේනවා ලස්සන මලක්, ලස්සන විදුලි බුබුලක්. ඒ තියපු ද්‍රව්‍ය පේනවා. පේනුන්නේ නැත්තේ ඇයි? එකම වතුර, එකම භාජනය, එකම ද්‍රව්‍ය එහා පැත්තේ තිබුණේ. ඇයි විකෘති වෙලා පේරුනේ? විකෘති වෙලා පේනුනේ කලබලය නිසා ඇතුලේ, කම්පනය නිසා, චලනය වීම නිසා, නිශ්චල භාවයේ නැති වීම නිසා තමයි විකෘති වෙලා පේන්නේ. දැන් ලෝකයේ තියෙනවා ධර්ම අවබෝධය සහ සත්‍ය අවබෝධය. මම කලින් කිව්වනේ වගේ මේ සත්‍ය දර්ශනය. සත්‍ය කියන එක අවබෝධ වෙන්නට නම් ඒකනේ අපේ පරමාර්ථය. සත්‍ය අවබෝධ වෙන්නට නම් සත්‍ය දකින්න ඕනේ. එතකොට කොහොමද අවබෝධ කරගන්නේ? ඕනෑම දෙයක් ඇහින් දැක්කොත්, කනට ඇහුනොත් අවබෝධ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඥාණයට ලැබෙන්න ඕනේ. දැන් මෙය ලෝකේ පරමාර්ථ සත්‍ය ගැන අපි කතා කරන්නේ. ලෝකේ පරමාර්ථ සත්‍ය මත තමයි ආගම් සියල්ල හැදිලා තියෙන්නේ. එක එක්කෙනා අඩුපාඩු සහිතව රහිතව යම් යම් දේවල් දේශනා කරලා තියෙනවා. හැබැයි පරමාර්ථ සත්‍ය ගැන තමයි මේගොල්ලෝ මේ කියන්න මහන්සිලා තියෙන්නේ. හැබැයි අපිට මේක දැర్శණය වෙන්නේ කෙසේද? මේ වෙනකොට මේ පරමාර්ථ සත්‍යය තියෙන්නේ ඔබ කියන ඔබේ සිතුවිල්ලට ඔබෙන්.
මම අර කිව්වේ මනස. ඒ මනස තමයි මම අර හතරස් වතුර ටැංකිය කිව්වේ. ඊට ඔබෙන් එහා පැත්තේ අපි තිබ්බනේ පොඩි මලක් හරි මොන හරි දෙයක්. ද්‍රව්‍යයක්. ඒක තමයි පරමාර්ථ සත්‍යය. දැන් මේ පරමාර්ථ සත්‍යය ඔබට පේන්නේ විකෘති වෙලා. ඇයි? හේතුව? ඒක පේන්නේ ඔබේ මනස නැමැති අන්න අර වතුර ටැංකිය අතරින්. ඒක අතරින් තමයි දර්ශනය වෙන්නේ. මේක පුළුවන් තරම් හෙලවිලා කැළඹිල්ලටපත් වෙලා තියෙන තාක්කල් එහා පැත්තේ චිත්‍රය ඔබට පේන්නේ විකෘති වෙලා. සමහර විට අර ලයිට් එක මැණික් ගලක් වගේ පේනවා වෙන්නත් පුළුවන්. අර හෙලවුණාම නොඑක් විකාර විදිහට පේනවා. නේ? මොනවද මල් පොකුරක් වගේ පේනවා වෙන්නත් පුළුවන් අර තනි මල. නිශ්චල වුණාම තමයි ඔබ දකින්නේ මෙහි තියෙන්නේ මෙන්න මේකයි කියලා. ඔබේ මනස ඔබ මේ විදිහට නිශ්චල කරගත්ත දවසට තමයි මනසට ඔබෙන් පවතින පරමාර්ථ සත්‍ය හේවත් ලෝක යථාර්ථය පැහැදිලිව පේන්නේ. පේන්නේ. අවබෝධ නෙවෙයි පේනවා දැන්. අවබෝධලා නැහැ තාම. එතකොට ඔබ දැනගන්නවා හෙලවිලා තියෙද්දි මම දැක්ක එකක් දැන් දැක්ක එකක්. අර මගේ මනස කැළඹිලි ස්වභාවයෙන් තියෙනකොට මම දැකලා තියෙන පිස්සු විකාරයක්. මම මල් පොකුරක් තියෙනවා කියලානේ හිතන් ඉඳලා තියෙන්නේ එහා පැත්තේ. නෑනේ. පොඩි මල් පෙත්තක් නේ තිබිලා තියෙන්නේ කියලා එක්ක හිතයි. ඔබ තිබ්බ ද්‍රව්‍ය අණුව මැණික් කියලා මැණික් 10ක් විතර එහා පැත්තේ තියෙනවා කියලා මං හිතන් හිටියේ. බැලුවම බල්බයන්නේ පත්තු වෙ තිබිලා තියෙන්නේ. කියන தત્ත්වේ මම මේ උදාහරණයක් ගත්තේ පැහැදිලි වෙන්න. මං සියල්ල දේශනා කරන්නේ උදාහරණෙන්. හැමතිස්සෙම මම උදාහරණ ගන්නවා. මොකද සරල කරන්නත් පැහැදිලි කරන්නත්. මොකද ඒක බොහෝ වෙලාවට යේසුස් වහන්සේ යොදාගත් උපක්‍රමයක්. එහිත් එක්තරා ගැඹුරු තැනක් මට හම්බුණා අපේ බුද්ධ දේශනාවට පවා එකඟ. මම පස්සේ දේශනාවක ලස්සන තැනක් තියලා මම කියලා දෙන්නම්. ඒ වගේ මමත් උපමාවෙන් තමයි ඔබට දේවල් කියන්නේ. මේ උපමාවත් තමයි මම ඔබට ගත්තේ පැහැදිලි කරන්න. එතකොට මේක හෙලවෙන්නේ නැති වෙන්න නම් කුමක්ද කළ යුත්තේ? ඒකනේ අහන්නේ. හෙලවුනේ කොහොමද? ඔන්න තියෙන උත්තරේ. හෙලවුනේ බාහිර ද්‍රව්‍යයක උදව්වෙන්. ආමිෂ කියලා අපි කියන්නේ. ඇඟිල්ල දාලා මේම කෙරුවා. කවුද කරේ? අපිමයි. එතකොට තමයි හෙලවුනේ නේ. ඒ වැඩේ නොකර පැත්තක තියෙන්න හරියාම නිකම්ම නිසල්මන්. ඔබේ මනසට ඉන්න දෙන්නකො පැත්තකටලා නිසල්මන් වෙන්නේ නැද්ද බලන්න. භාවනාවල ක්‍රමය ඕකනේ. ඔබ ඒකට කෝටු කෑල්ලක් දාලා කැලකුවොත් ටැංකිය කැරත් වෙනවා. හැන්දක් දැම්මොත් ඒත් අතක් දැම්මොත් එහෙමයි. මොකක් දාලා හරි කැරත්තුවොත් කැරත් වෙනවමයි. මේකටත් ඔබ ටීවී එකෙන් දැම්මත් කැරත් වෙනවා, රේඩියෝ එකෙන් දැම්මත් කැරත් වෙනවා, පත්තරෙන් දැම්මත් කැරත් වෙනවා. මුකුත් නොසිතා ඔබ තුලින්ම දේවල් දාගත්තත් ඒත් කැරත් වෙනවා. මේකට දාන ද්‍රව්‍ය අඩු කරනකොට කැරත් වෙන ස්වභාවය අඩු වෙනවා. මේකේ තවත් කොටසක් තියෙනවා. ඔබ අර ටැංකියට දැන් ගිහින් දාන්න මඩ හුරා. දැන් කොහොමද සිද්ධියේ? දැන් බලන්නකෝ. අපේ නිචි ටිකක් පේන්නේ. විකාරයක් දැන් පේන්නේ අරිට තෙරි විකාරයක්. ආයක අපහැදිලි මදිවට. කොහොම පැත්තකටලා ඉන්නකෝ. අන්න ආයෙත් පේනවා. තිබ්බා වගේම. එහෙමනම් ඔබ මේ රටේ නැති දේවල් දාගත්තාම පිටිනියන ජරාවල් දැන් ඔබටත් වෙලා තියෙන මේ වැඩේ. දැන් අර තිබිච්ච ටිකවත් පේන්නේ නැහැ. ද්‍රව්‍ය වැඩි වෙන්න පේන එක අඩු වෙනවා. තැම්පත් වෙන්න ඉඩ දෙන එක තමයි භාවනාවකින් කරන කාර්යය. භාවනා ක්‍රම රාශියක් තියෙනවා. ඒ හැම එකකම ප්‍රතිඵලයේ බලාපොරොත්තු වෙන දේ වෙනස්. ක්‍රියාවලිය වෙනස්, පරමාර්ථය වෙනස්, අවසානයේ සිදුවීම වෙනස්. දැන් උදාහරණයක් මෛත්‍රී භාවනාවෙන් සිද්ධ වෙන එක දෙයක්. ඒකෙන් අපි මෛත්‍රී තරංග නිකුත් කරලා විශ්වය සමග ඒකාග්‍ර වෙලා මෛත්‍රී තරංග විශ්වයේ තියෙන මෛත්‍රී තරංග පෝෂණය කරනවා. පෝෂණය කරලා අදාළ තැන් වලට අදිෂ්ඨාන බලයෙන් යවනවා. යවලා එතන ශක්තිය පරිවර්තනය වීමක් කරනවා. දැන් ඔබට මම දෙවිදියක් කියලා දුන්නා. එකක් තමයි පැහැදිලි වතුරක කැළඹීමටපත් වුනහම ඉන් ඔබේ නොපෙනීම. දෙවැන්න පැහැදිලි වතුරකට බාහිර ජරාවල් එකතු වුනහම ඇති වෙන අපැහැදිලි ස්වභාවය. ඒකෙනුත් කැළඹීමක්මයි ඇති වෙන්නේ. අපැහැදිලි බවමක් ඇති වෙන්නේ. එතකොට ඔබේ සිත කොයි ආකාරයෙන් තබා ගත යුතුද? ඉන් ඔබේ පවතින පරමාර්ථ සත්‍ය, ලෝක සත්‍ය, යථාර්ථ සත්‍ය යථාබෝධය දකින්න. මේ දේ දැක්කහම ඒ පිළිබඳ අවබෝධයක් ලැබුණාම ඒකට කියනවා යථා භූත ඥානය. යථා කියන්නේ යථාර්ථවාදී, දැන් සැබෑව යථා කියන්නේ. ඇත්තම ඇත්ත. භූත කියන්නේ
ඉන් ඔබේ පවතින දේ. සැබවින්ම පවතින දේ භූත යථා භූත ඥානය. ඊළඟට ඔබ වචනයක් අහලා ඇති යථාවාදී තථාකාරී. අපේ ගෞරවනීය බුදුරජාණන් වහන්සේට අද සිහිපත් කරන උන්වහන්සේට භාවිතා කරන නම. ඇයි ඒ? යථාවාදී කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දැක්කා. තථාකාරී කියන්නේ තත් ස්වභාවයෙන් අවබෝධ කරගත්තා. ඇයි ඒ? කොහොමද කරගන්න පුළුවන් උනේ? උන්වහන්සේ දැක්කා. අපිට දකින්න බැරි වෙච්ච දේ අපේ අවුල් කැළඹෙනවා, පේන්න විකාර. ඇත්ත නෙමෙයි අපි දකින්නේ. බුදුන් වහන්සේත් එහෙම දැක්කා කලින්. උන්වහන්සේට ඥානෙ තිබුණා මේක එහා පැත්තේ තියෙන සිද්ධිය නෙමෙයි මට මේ පේන්නේ. මේක නන් නෙවෙයිමයි තියෙන්නේ, වෙන එකක් තියෙන්නේ. හේතුව මේ කලබිලි ස්වභාවයෙන් තමයි මේක පේන්නේ නැති කියලා උන්වහන්සේක නිස්සල කරගත්තා. නිස්සල කරගත්තන් පස්සේ දැක්ක දේ තමයි යථාවාදී තථාකාරී කියන්නේ. ඔබ මෙන්න මේ தත්ත්වයටපත් වුනහම ඔබටත් ඇති වෙනවා தත්වයක් යථාවාදී තථාකාරී ස්වභාවයටපත් වෙනවා. එතකොට එතනින් ඔබට තේරෙනවා එක එක ආගම් වලින් එක එක දර්ශන වලින් කියපු දේ පරමාර්ථ සත්‍යයක් විතරයි තියෙන එකක්. යම් යම් වෙනස්කම් නොදැනුවත්කම නිසා දාලා අර කැළමිලි ස්වභාවය නිසා තමයි හරියාකාරව ඒ අයට පේන්නේ නැත්තේ කියන එක. එදාට නිර්වාණය ගැන කතා කරොත් ඔබට එතනදී නිර්වාණය කියන්නේ කොමක්ද? එහි සැබෑ ස්වභාවය කොමක්ද කියන එක පේන්න පටන් ගන්නවා. තාමත් අවබෝධ වෙලා නැහැ. කෙනෙක් දෙවියන් වහන්සේ කියලා කෙනෙක් ඉන්නවා කියන එකට ඉන්නවාද කියන එකත් නැද්ද කියන එකත් සැබවින්ම පේනවා. ඉන්නවා කිව්වොත් එහෙම කෙනෙක් හැබැයි ඉඳලා නැහැ කියන එකත් ඔබට පේන්න පටන් ගන්නවා. ඊළඟට දෙවියන් වහන්සේ කෙනෙක් නැහැ කියලා කිව්වහම නෑ එතන දිව්‍යත්වයේ කියලා ඒ අය කියන යම් සත්‍ය ස්වභාවයක් තියෙනවා කියන පැත්තත් පේන්න පටන් ගන්නවා. නැද්ද කිව්වහම ඔව් කියන ස්වභාවයත් ඔව්ද කිව්වහම නෑ කියන ස්වභාවයත් එතනින් ඇති වෙනවා. මුගක් අපේ ධර්ම කරුණු වල බුද්ධ ධර්මයේ බලන්න බුදුන් වහන්සේ එහෙම උත්තර දීලා තියෙනව නේද? මරණින් පස්සේ ඔහු වෙන තැනකට යනවාද කිව්වහම ඒ ගිහින් උප්පත්තිය ලබන්නේ ඔහුද කිව්වහම බුදුන් වහන්සේ කිව්වා නෑ ඔහු නොවේ කියලා. ඊට පස්සේ ඇහුවා එහෙනම් වෙන කෙනෙක්ද කියලා. වෙන කෙනෙකුත් නොවේ කිව්වා. මන්න ඇයි ඒ? උන්වහන්සේ දැක්ක අර වීදුරෙන් හැපෙති තියෙන සත්‍යය. එදාට ඔබටත් මේ සත්‍ය මතුවනහම ආගම් වල වෙනසක් ඔබට තේරෙන්නේ නැහැ. යම් යම් අඩුපාඩුකම් මත කාලයක් යනකොට සිද්ධ වෙන දේ මිසක් පරමාර්ථ සත්‍ය එකක් කියලා දාට වැටෙන්න පටන් ගන්නවා. දෙවියෝ ගැන කිව්වත්, නිර්වාණය ගැන කිව්වත්, මෝක්ෂය ගැන කිව්වත්, බ්‍රහ්ම පදාර්ථ මොනවා ගැන කිව්වත් ඔබට මෙහි තියෙන සැබෑ යථාර්ථය මේ විදිහින් ඔබේ දර්ශනය වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔබේ දර්ශනය තවත් වඩාත් පැහැදිලිව දකින්න උත්සාහ කරනවා. එහෙමනේ නේ. දැන් අපිට බලන්න ඕන නම් මේ ටැංකින් එහා පැත්තේ මොනවද තියෙන්නේ කියලා දැන් අපි නිශ්චල වෙනකන් හිටියා. නිශ්චල වුණාන් පස්සේ දැන් බලනවා ගිහලා බිලා. තවත් අඳුර ගන්න ඕනේ පැහැදිලිව එහා පැත්තේ මොනවද තියෙන්නේ, තව පොඩි පොඩි දේවල් තියෙනවද කියලා බලන්න. එතකොට මොකද කරන්නේ? තව ටිකක් ලං වෙලා මාළු ටැංකියට ලං වෙලා එබිලා බලනවා. ලං වෙලා පරීක්ෂාවෙන් බලනවා. කොතෙන්ටද? සිතට මනසට ලං වෙලා පරික්ෂාවෙන් බලනවා. මාළු ටැංකියේ සිතයි. දැන් ලං වෙලා බලනවා. හොඳටම සිත සමග ඒකාග්‍ර වෙලා බලනවා. ASCII එහා පැත්තේ දැන් මොකද්ද මේ පැහැදිලිව තියෙන මේ පරමාර්ථ සත්‍ය කියලා. ඊටාම විනිවිද සුළු ස්වභාවයෙන් දැන් බලනවා. පරික්ෂාවෙන් බලනවා. ලස්සන දර්ශනයක් මේ බලන්නේ. සුපිරිසිදු ඊටාම තීව්‍ර දර්ශනයක්. හෙවත් ඒ දර්ශනේ විදර්ශනය කියන්නේ ඒක. අන්න වියන්නාව. ඔන්න විදර්ශනය. දැන් විදර්ශන අනුවණින් තමයි බලන්නේ. ඒ කියන්නේ එහා පැත්තේ පෙරුණා කලින් මොනවද රතු ගොඩක්. මෙහෙම මෙල වෙනවා. ඊළඟට නිශ්චල වුණාන් පස්සේ දැක්කා මලක් තියෙන්නේ. මම උදාහරණයක් කියන්නේ. ඊළඟට වුණා තව ටිකක් මේක ගිහලා බලන්න. දැන් ඒ බීගෙන බෙල්ල කඩාගෙන ගිහින් ඒ බීගෙන බලන් ඉඳලා ඉනවා. අඩේ රෝස මලක් තිබිලා තියෙන්නේ. දැන් වර්ගෙත් දන්නවා. තව ටිකක් පරීක්ෂා බැලුවම කියනවා මේක පොඩ්ඩක් පරවීම පවතින ඊයේ කඩලා තියෙන්නේ. තව ටිකක් පරීක්ෂාවෙන් තව බලනකොට අඩේ පෙති මෙච්චරක් තියෙනවා. ඔබට පේනවද ටිකෙන් ටික ගැඹුරට ගිහින් මේ සිතෙන් ඔබේ තියෙන පරමාර්ථ සත්‍ය දැකීමට ඔබෙන් යන ටික. දැන් මොකද්ද මේ යන්නේ? දැන් මේ එහා පැත්තේ තියෙන දේ අවබෝධ කරගන්නවා. මලක් දැක්කා දැන් අවබෝධ කර ගැනීම තමයි මේ යන්නේ ඊළඟට. සිතෙන් සිත කියන ටැංකියේ ඔබෙන් පවතින සත්‍යත් අර විදිහට දැක්කයන් පස්සේ ඔබ ගමන් කරන්නේ ගමන් කළ යුත්තේ මේ දකින්න දර්ශනය අවබෝධ කර ගැනීමටයි. ඒ දර්ශනේ තව ටිකක් විනිවිද බලනවා. මොකද්ද? මම යනවා ආයු උදාහරණයට මලක් අපි නැංගමු. උදාහරණයක් ගත්ත මලක් කියන්නේ රෝස් මලක්නේ. දැන් ඔන්න දැන් ආයි බලනවා. දැන් එතෙන්ට එනවා ඥානයත් එනවා දැන් S2කට අතිරේකව. හරි? දැන් සිතත් හිතන ගමන් තමයි බලන්නේ.
අඩේ තියෙන රෝස මලක් පෙති මෙච්චරයි. මේ රෝස මල මොනවෙන්ද හැදිලා තියෙන්නේ? මොන දැන් ඥානයත් එක්ක එකතුලා තමයි දැන් බලන්නේ. නුවණින් බැලීම දැන් යනවා. හරි. සෛල වලින් හැදිලා තියෙන්නේ සෛල. දැන් බලාගෙන ඉන්නවා මල තියා. මෙහෙම බෙල්ල දික් කරගෙන. ඊට පස්සේ දැන් මතක් වෙනවා තමන් දැනගත්ත අවබෝධ කරගත්ත දේවල්. හරි. සෛල හැදිලා තියෙන්නේ පරමාණු වලින්නේ. දැන් එහා පැත්තේ තියෙන පරමාණු වලින් හැදිච්ච එකක් ඈ. ඔය පේන්නේ පරමාණු වලින් හැදිච්ච එකක්. තව ටිකක් ඔහු ඥානය හට යනවා. පරමාණු කියනවා. නියුට්‍රෝන මොනවද වෙන? ඉලෙක්ට්‍රෝන. තව මොනවද මතකත් නැහැ. ප්‍රෝටෝන නේ. කීයදන් හිතෙනවා. හරි. හරි. මෙහා පැත්තේ තියෙන විදුරෙන් එහා පැත්තේ නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන ගොඩක් නැහැ. ඊට පස්සේ ආයෙ ටිකක් බලන්න. නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන කියන ද්‍රව්‍ය නෙමෙයිනේ. එහෙනම් ශක්තිය කියලා නෙගන්නේ. විතර විද්‍යුත් ශක්තිය කියලා නෙගන්නේ. ඔව් එහෙම තමයි කියන්නේ. හරි. එහෙනම් එහා පැත්තේ තිබිලා තියෙන ශක්තිය. මේ ශක්තිය පේන්න බෑනේ. දැන් මේ පේනවා මේ ශක්තියනේ තියෙන්නේ මේකෙන් විදුලිය එහා පැත්තේ. ශක්තියක් විතරයි නේද මොකුත් නැහැනේ. දැන් ඔන්න මණ්ඩලේ කචල්. ඥානය කියනවා එහා පැත්තේ මොකුත් නැහැ කියලා ශක්තියක් ඇහැට පේන්නේ නැහැනේ. තමන්ගේ පෘථග්ජන ස්වභාවයෙන් කියනවා රෝස මලක් තියෙනවා කියලා. දැන් යම යුද්ධයයි ඔළුව ඇතුලේ. මං ඊටාම ගැඹුරු දෙයක් බොහොම සරල කරලා කියලා දෙනවා. ඊටාම ගැඹුරු දෙයක්. මේ තමයි ධර්මයේ හරය කොටිම කිව්වොත්. ඔබ හිතලා බලන්න පුරුදු කියලා. යථාර්ථය වුණ දකින්න හැටි. ඊළඟට ඔහු තේරුම් ගන්නවා මම දැක්කේ මායාවක්. මේ සියලු ශක්තිය ගණීභාවනය වීමෙන් යම් හැඩයකටපත් කිරීමෙන් දකින්න මායාවක් මිසක් මෙතන දෙයක් තිබිලා නැහැ. හිස් බවක් විතරයි තියෙන්නේ. ශක්තිය පිරිච්ච හිස් බවක් විතරයි මෙයින් ඔබේ තිබිලා තියෙන යථාර්ථය. ඒකට නොඑක් දෙනා නොඑක් නම් දාලා තියෙනවා. ඒක තමයි දැන් ඔන්න දැනගන්නවා. විඥාන කියලා නමක් දාලා තියෙනවා එක කට්ටිය. ප්‍රාණ ශක්ති, දිව්‍ය ශක්ති කියලා තව කට්ටිය. දෙවියන් වහන්සේ කියලා තව කට්ටිය. සුද්ධාත්ම ශක්තිය තව කට්ටිය. අල්ලා කියලා තව කට්ටිය. නොඑක් දෙනා නොඑක් නම් දදා ඔබෙන් පවතින ශක්තිය නිර්වචනය කරනවා කියලා දැනගන්නවා. මුළු විශ්වයේම ශක්තියක් විතරයි. මේ ශක්තිය වරින් වර පදාර්ථ බවට පත් වෙන ස්වභාවයක් තියෙනවා. ඒක ලෝක නීතියක්. ශක්තිය පදාර්ථයක් වෙනවා, පදාර්ථය ශක්තියක් වෙනවා. ඒ ගැන මම කියන්න ඕනේ ඔබ දන්නවනේ දැන්. එතකොට මේ ආකාරයෙන් ඇති වෙන දේවල් නැති වෙන දේවල් තමයි මේ පවතින්නේ. ඔහු දකිනවා වීදුරුට ඔබෙන් දේවල් ඇති වෙනවා. අපි ඒකට රැවටෙනවා, පැවතෙනවා, ඒකටත් රැවටෙනවා, නැති වෙනවා, ඒකටත් රැවටෙනවා. ඇතිවීම, පැවතීම, නැතිවීම එහා පැත්තේ ලස්සනට වැඩේ සිද්ධ වෙගෙන යනවා දකින්නව වීදුරෙන් ඔබේ. ඒ තුනටම තමන් රැවටෙනවත් දකින්නවා. ඔහු එදාට අවබෝධ කරගන්නවා ඔහුගේ රැවටීමේ ස්වභාවය. ඔහු එදාට දකින්නවා අවබෝධයටපත් වෙනවා මම දැක්කේ මැජික් සංදර්ශනයක් කියලා. ගත්ත තොප්පියක් මැජික් චැටින් ගැව්වා පුස් ගාලා හාවෙක් ආවා. දැන් බැලුවඩේ හාවෙක් ආවා. හාවෙක් උදාගල මර ආවා. ඊපස්සේ ආයු තොප්පියට දාන පුස් ගාලා මැජික් චැටින් ගාන පෙන්නනවා හාව නැහැ. දැන් ඔළුව හොල්මන්. අර මොකද්ද හවට කරේ? හැබැයි සංදර්ශන ඉවරන පස්සේ උදන්නවා මැජික් එකක් දැක්කේ අරු අතන බොරුවක් කරේ කියලා. පැහැදිලිවම බොරුවක් කරේ කියලා. ඒක තමයි ඇත්ත. මුලාව කියන්නේ ඒකනේ. මැජික් කියන්නේ මුලාවටපත් කිරීමක්. පත් කරලා රවට්ටනවා විනෝදාස්වාදයේ තකා. එතකොට මේ ලෝක නිර්මාණය කියන මැජික් කාර්යය අපිට මැජික් තමයි පෙන්වන්නේ. අපි මැජික් බලනකොට හිතෙන්නේ නැත්ත කියලා. ආව ඇත්ත. ආව ගියා නෑ. සත්‍ය සිද්ධියේ ගෑනු ළමෙක් අහසේ පා කරනවා. අඩිය උඩ ඉන්නේ අර ස්ටේජ් එකෙන් අඩි 10ක විතර උඩ. යට සපෝට් එකක් නැහැ මෙහෙම කරලා පෙන්නනවා. උඩ ඉල්ලලත් නැහැ. උඩනුත් මෙහෙම වහලා පෙන්නනවා. අහසේ අඩි ඉන්නේ. ඔහු ඒ මුලාවට රැවටෙනවා. ඊට පස්සේ ගහනවා ඇඟිලි දෙක කට ඇතුළට ගාලා විසිල්. එළියට ආපුවම තමයි සිද්ධිය දන්නේ. එහෙම ඉන්න බෑනේ අඩේ. අරු අපි රැවට්ටුවා කියන එක. මේ වගේ තමයි මේ ලෝක විශ්ේ රැවැට්ටීම තමයි ඔබ එදාට අවබෝධ කරගන්නේ. මම බොහොම කෙටියෙන් විශ්ව යථාර්ථය ගැන කියලා දුන්නා. දැන් අපි අපේ භාවනා ක්‍රම ගැන පොඩ්ඩක් කියලා දීලා භාවනාවට අපි යමු. මම භාවනාවට යමු වෙන්න කලින් භාවනාව සහ ඉරියව් භාවනාවෙන් සිද්ධ වෙන දේවල් ගැන
පොඩි විස්තරයක් කියලා අපි භාවනාවට යමු. හොඳයි එහෙමනම් ඔබ පහසුවෙන් වාඩි වෙන්න. බොහෝ දෙනා විමසන දෙයක් තමයි මේ ඉරියව් පැවැත්වීම භාවනාවේදී අර පద్මාසනයෙන් සිටිය යුතුද, පුටුවේ සිටිය යුතුද, අත් කොහොමද තියාගන්න ඕන, මුද්‍රාවකින් තියාගන්න ඕනද, නැත්නම් මෙහෙම තියාගන්න ඕනද ආදි වශයෙන් දේවල් අහනවා, ප්‍රායෝගික දේවල්. මම ඒ ගැන චුට්ටක් කියන්න බලාපොරොත්තු වෙනවා. ඔබ දැකලා තියෙනවා නොඑක් දෙනා නොඑක් ආකාරයෙන් වාඩිලා ඉන්නවා. යෝගියයි අපේ බුදුරජාණන් වහන්සේ බොහොම කඳ ඍජු කරලා එක්තරා යෝගී ඉරියව්වකින් තමයි උන්වහන්සේගේ පිළිම හදන්නේ. මේ විදිහට ඉන්නවා. තවත් ඍෂිවරුන්ගේ වගේ බණ භාවනාවල යෙදෙන අය ගැන ඔබ දන්නවා. ඔබත් සමහරට කරලා ඇති. මේ පద్මාසනෙන් වාඩි වෙලා යට ගැලපෙන්නේ නැහැ. මම පුටුවේ වාඩිලා ඉන්නේ පද්මාසනේ ඔබ දන්නවා. අත් දෙකේ මෙන්න මේ ආකාරයෙන්. මේ ඇඟිලි දෙක මෙහෙම රවුම් කරලා දන හිස් මත මෙහෙම තියාගෙන ඉන්න ඔබ දැකලා ඇති. තවත් සමහර අය අනිත් ඇඟිලි දෙක මෙහෙම. මෙතෙන්ට යනකම තියෙනවා. ඉතින් මෙහෙම තියාගෙන භාවනා කරන ඇත්තෝ ඔබ දැකලා ඇති. මොකද්ද මේ? මොකද්ද මේ වෙනස? මෙතන යෙදෙන ඔය ඍෂි භාෂිතේ යෝග විද්‍යාවටත් පොඩ්ඩක් ඔබෙන් තියෙන ඉගැන්වීම් වල තියෙන එකක් මම කියන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි මම බුදුදහමේ එහෙම දෙයක් දැක්කේ නැහැ. සිත ගැන විතරයි උන්වහන්සේ කතා කරන්නේ ඉරියව් ගැනට වඩා. බුදු පිළිමේ ඔබ දකින්න ඇති මෙන්න මෙහෙම මහපට ඇඟිලි දෙක එකට ටච් වෙලා තියෙනවා. සමහර ඒවා නැහැ. සමහර පිළිමවල තියෙනවා. මෙන්න මෙහෙම. එතකොට අපි බෞද්ධ භාවනා ක්‍රම නොවේ ආගමට අදාළ නැති මනස දියුණු කිරීමේ අධිමානසික ශක්තිය ලබා ගැනීමේ භාවනා ක්‍රම කරද්දී මගේ ඍෂි ගුරුතුමාණන් මට කියලා දීපු දෙයක් තමයි මහපට ඇඟිලි දෙක තියාගන්න එක මෙන්න මෙහෙම ටච් වෙන්න. අපි එහෙම තමයි කරේ. ඊට පස්සේ ඒකේ කියලා දුන්නා එක ක්‍රමයක් තමයි ඒක සිද්ධ වෙන දෙයක් කියලා චක්‍ර. ඒ චක්‍ර තියෙනවනේ ඉතින් යෝග කරනකොට චක්‍රාවදි කියන තියෙනකොට මේ මෙතන ඔබට පේන රවුමක් නේ චක්‍රයක්. සම්බන්ධයි. මම එතන එක චක්‍රයක් ඊළඟට බලන්න මේ හැඩය ගත්තාම වට රවුමක් නේද මේ අතින් මෙහෙම ගිහින් මේ අතින් මෙහෙම එනකොට පොඩි රවුම් කියන හරි රවුමක් නෙමෙයි නමුත් සම්බන්ධ වෙච්ච චක්‍රයක් පවතිනවා. එතකොට මේක විශ්ව ශක්තිය විශ්ව ඥානය නැත්නම් විශ්වයේ තියෙන තරංගමය ස්වභාවය සමග මේක ක්‍රියාත්මක වෙන ආකාරයත් මම ඔබට කියලා දෙනවා. ඊළඟ එකට ඔබ දැකලා තියෙන මේ විදිහටත් ඒක චක්‍රයක් මේ ඇඟිලි දෙක තියෙන එක චක්‍රයක්. එතකොට මේ රවුමකින් මොකද්ද වෙන්නේ? මොකද රවුමේ ස්වභාවය? ඔබ දන්නවා විද්‍යාව දන්න අය යම් කම්බි වලල්ලක් හරි වයර් වලල්ලක් හරි වරල්ලක් රවුමට හදපු දෙයක අග්‍ර දෙකක් තියෙනවා. අපි හිතමු කම්බියක් කියලා, තඹ කම්බියක් කියලා රවුම් කරලා. මේ අග්‍ර දෙක යම් කාන්දමක් තියෙන තැනක එහාට මෙහාට චලනය කරොත් මෙහි විදුලියක් ඇති වෙනවා. වලල්ලේ විදුලියක් ඇති වෙනවා. එතකොට වලල්ල එහෙම තියෙද්දි කාන්ද මෙහාට මෙහාට චලනය වුණොත් ඒ කියන්නේ ඒ විද්‍යුත් චුම්බක කිරණ එහාට මෙහාට මේක කැපුවොත් මේ අග්ගිස්වල් දෙකේ විදුලියක් ඇති වෙනවා. මේක රේඛාවක් විදිහට තිබ්බම නෑ රවුම් කරොත් තමයි ඇති වෙන්නේ. චක්‍රයක් ඇති වෙනවා. මේ වගේ ඔබේ ශරීරයත් මේ රවුමක් ඇති කර මෙහෙම රවුමක් කියමුකෝ නැත්නම් මෙහෙම රවුමක් මේ රවුමක් ඇති කරාම මේ විශ්වය පුරාම සියුම් කිරණ එහාට මෙහාට ගමන් කරන විශාල වශයෙන් කිරණ වර්ග මේ යහපත් කිරණක් තියෙනවා. ඒතර මේ යහපත් කිරණ මේ තුලින් අර විදිහට මෙහාට මෙහාට ගමන් කරනකොට මෙතන ආධ්‍යාත්මික ශක්තියක් ඇති වෙනවා. ආධ්‍යාත්මික කිරණ ගමන් කරනවානේ. එතකොට අර විද්‍යුත් චුම්බක කිරණ නිසා විදුලියක් ඇති වෙනවා. අපි දන්නවනේ ඩයිනමෝ එක හැදිලා තියෙන්නේ ඒ මූලික સિદ્ધාන්තයෙන්. ඒ විදිහටම මේ ශරීරය තුල යහපත් සෝකාරක ශක්තියක් ජනනය වෙන්න පටන් ගැනීමේ සුබදායක තත්වයක් ඇති වෙනවා. ඒක භෞතික දෙයක්. සිතට අදාළ දෙයක් නොවේ. නමුත් මේ සිතේ කාර්යයන් පහසු කරන්න ඔබ දන්නවා අපි මේ මොලෙත් එක්කනේ මේ ජර්මරේ කරන්නේ. එතකොට ඔබ දන්නවා මේ මොලේ පොඩි විදුලියකින් තමයි මේ ශරීරයේ මේ ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ විදුලිය හොඳට තිබුණොත් හොඳට ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ ක්‍රියාත්මක වෙන්නේ ජෛව විද්‍යුතයයි. ගෙදර තේවක් කරන ෆෑන් එක වැඩ කරන විද්‍යුතය නෙවෙයි. ජෛව විද්‍යුතය උද්දීපනය වෙනවා මේ විශ්ව තරංග තුලින් මෙතන අර විදිහටම ඩයිනමෝ එකක් වගේ වැඩ කරලා මේක කැපෙනකොට අන්න මේ පද්ධතියට තව පෝෂණයක් ලැබෙනවා. හොඳක් තමයි වෙන්නේ. එතකොට අපිට මේ විදිහට කියලා දුන්නා අපි මේ විදිහට තමයි භාවනා කරේ.
පස්සේ අපි අනිත් මුද්‍රාත් කරා. එතකොට මේව ගැනත් ඔබට අහුවොත් ඇයි එක්කෙනෙක් මෙහෙම ඉන්නේ, තව එක්කෙනෙක් මෙහෙම ඉන්නේ, තව එක්කෙනෙක් මෙහෙම ඉන්නේ ඇයි කියලා ඔබට ප්‍රශ්නයක් එයි. ඒවා තියෙනවනේ. මේ විදිහේ මුද්‍රාවකින් ලැබෙන බෙනිෆිට් එක එකක්. ඒකෙදි මේ ඇඟිලි දෙක හරහා කැපිලා යනකොට ඇති වෙන සුවකාරක ඒ සුව ප්‍රාණ බලවේගයේ එක්තරා එකක්. ඒ කියලා කියමුකෝ. මේකෙදි ඇති වෙන්නේ B ශක්තියක්. මේකේ C මම මේ ඉංග්‍රීසි අකුරු කොට පේන්න විවිධයි. අනේත්‍ර දෘෂ්ටියට ඒක ඇඟිලි දෙකක්. උදාහරණයක් කිව්වොත්. සුවකාරක බලයට තව එකක්. අනාගතයේ දැකීමට තව එකක්. පදාර්ථයක් ශක්ති බවට ශක්ති පදාර්ථය බවට පත් කරනවා වගේ මිරකල්ස් කරන්න තවත් ඇඟිල්ලක් ආදි වශයෙන් මේවා වෙන් වෙනවා. ඒ තමන්ට අවශ්‍ය කොටස උද්දීපනය කරන්න. ඒ කියන්නේ මනසේ අධිමානසික ශක්තියනේ ඒවා සිද්ධ වෙන්නේ. ලෙඩ හොඳ කරන්නේත්, මවන්නේත් නොඑක් දේවල් වෙන්නේ. ඒක උද්දීපනය වෙන්න ඒ අදාළ කොටස උද්දීපනය වෙන්න අදාළ ඇඟිල්ල තියෙනවා මෙතන. හරිනේ? පැහැදිලි. එතකොට අපි අද පොයේ දවසේ මම මේව වැඩිමනත් කියලා දුන්නේ මේ ප්‍රශ්න ඇති වෙන නිසා. මේව කවුරුවත් මම දැක්කේ නැහැ කියලා දීලා තියෙනවා. ඒක නිසා මම දැක්කේ නැහැ කියලා තියෙනවා නම් ඇති. හැබැයි මම මගේ අයට කියලා දෙන්න ඕනේ. ඒක මගේ යුතුයකමනේ. ඔබ මගේ ගෝලියෝ ටිකනේ. මම දන්නේ දේවල් ටික ඔබ ඉදිරිය අතාරිනවා නිර්ලෝභීව. දැනුවත් වෙන්න. එතකොට ඔබට අවශ්‍ය නම් ඒ විදිහට සකස් වෙන්න පුළුවන්. එතකොට දැන් අපි අද කරන භාවනාව වෙනදා කරන එකට වඩා වෙනස්. ඇයි? අපි වෙනතර මෛත්‍රී භාවනාව කරලා රෝගීන් සුවපත් වෙන්න ආශිර්වාදේ කරනවා. අදිෂ්ඨාන කරලා කරන ක්‍රමයේදී ඒක වෙනයි. අපි ඔන්න ඊළඟට තියෙනවානේ දුරස්ත සජීවී ආලෝක සුවමෙහි, දිව්‍යමය ආලෝක සුවමෙහි. ඒකට සම්බන්ධ වුණාම අපි මේ වැඩේ කරලා රෝගීන් සුව කරනවා. අද මේ අවස්ථාවේ අපි භාවිතා කරනවා සිත ගැන. අර වීදුරුව මාළු ටැංකියේ වතුර ටැංකිය පැහැදිලි කරගැනීමේ අභ්‍යාසයක්. සිත තැම්පත් කරගන්න. සිතට එන දේවල් අවම කරලා පැහැදිලි සිතක් ඇති කරගන්න. අර කැමති විදිහකට ඔබ ඉන්නේ මේ විදිහට ඉන්නවනම් වඩා හොඳයි. මෙහෙම තියාගන්න. එහෙම නැතත් කිසි අවුලක් නැහැ. මේ විදිහට තියාගත්තත් මොකද ඔබේ මනස පිළිබඳ දේවල් සිද්ධ වෙනවා. වැඩි මනස් ශක්තියටයි මෙහෙම තියන්නේ. පුළුවන් අය එහෙම තියාගන්න. කඳ ඍජු කරගන්න. එහින් වෙන භෞතික ඵලය තමයි නිදිමත ගතිය. අර තීන මිද්දේ කියන එක නැති වෙනවා. කම්මැලි ගතිය දැන් ඇති කියන ගතිය නැති වෙලා හොඳ ප්‍රාණවත් ස්වභාවයක් ඇති වෙනවා භෞතික පැත්තෙන්. ආධ්‍යාත්මික පැත්තෙන් කුණ්ඩලිනී යෝගාභ්‍යාස කරන අය ඒ ඵලය දන්නවා. කෙසේ හෝ ඍජු ඉන්නවනම් හොඳයි. අමාරු අය අසනීප වලින් පෙළෙන අය මෙහෙම මං ඉන්නා වගේ පොඩ්ඩක් හේතු වෙලා හිටියටත් කමක් නැහැ. හොඳයි. දැන් අපි සිත කොහොමද තැම්පත් කරගන්නේ? පළවෙනියෙන්ම අපි ඇස් පියා ගන්නවා. ඔබ දන්නවා දොරවල් 5ක් තියෙනවා. නොපෙනෙන 6 වෙනි දොරකුත් එක්ක. ඔබ දන්නා දොරවල් 5 ගැන මම කියන්නේ නැහැ. පංචේන්ද්‍රිය ගැන ඔබ දන්නවා. මේ දොරවල් 5න් තමයි ඔබේ සිත නැමැති වතුර ටැංකියට ජරා වැටෙන්නෙත්, කම්පන ඇති වෙන්නෙත්. ඒක නිසා පළවෙනිම අපිට පහසුවෙන්ම කරන්න පුළුවන් වහන්න පුළුවන් දොර S2යි. ඔන්න වහලා දැම්මා. යන්තම් දැන් එතනින් කෝටු කෑලි වැටෙන්නේවත් වතුර ටික කම්පණය වෙන්නෙත් නැහැ. ස්ථිරයි. දැන් මොකද වෙන්නේ? දැන් තේ ඇහෙනවා. එක එක වැහෙනවා. හරි. ඔබ සිතින් ඇහෙන ඒවාකින් ඉවත් වෙන්න. කට වහගත්තා, ඒ දොරත් වැහුවා. පූසෙක්වත් ඇඟේ ගෑවෙන්නේ නැති නිසා ස්පර්ශයෙන් තියෙන දේවලුත් නැහැ. දැන් එකක් තියෙනවා වහගන්න බැරි. ඔන්න වැඩේ. මොකක්ද ඒ? ඔන්න වැඩේ අවුල්. නාසය වැහුවොත් කපෝති. දැන් මොකෝ කරන්නේ? ඒක අරගෙනම ඉන්න වෙනවා. එතකොට ඒකෙන් යන දේවල් වලට මොකෝ වෙන්නේ? ඒකෙන් සුවඳක් ගියොත්, ගඳක් ඇතුළට ගියොත් අපි ඒක ගැන කල්පනා කරනවා, ඒක ගැන අවබෝධයට ලක් වෙනවා. ඒ ගැන සිතමින් පවතිනකොට අන්න ආයේ මනස් ටැංකිය කැළඹෙනවා. මේකට බුදුරජාණන් වහන්සේ ලස්සන උපක්‍රමයක් කියලා දුන්නා. මොකක්ද ඒ?
අනිත් ටික වහලා දැන් ඕක අරන් හිටපන්කෝ. ඕක අරන් හිටියේ නැත්නම් මැරෙනවනේ. ඒකෙන් යන දේවල් දිහා ඔබ පරිසාවයක්. අනිත් ටික වැහිලා. බය වෙන්න ඕනේ නැහැ. ඔබ මෙතෙන්ට ගනින් සියලුම අර ඇහින් කනින් තිබිච්ච අවදාන ඔක්කොම ගනින්ද නායර. දැන් මෙතනින් යන දේවල් ඔබ දොරටු පාලය වගේ නම් මුර කරගත්තොත් උඹේ අර ටැංකියට මේ ජරාව වැටෙන්නේ නැහැ. ඔබ මෙතන ඉඳන් මුර කාර්යාවයක් නාය ගාවේ. මොකක්ද වෙන්නේ? එනේ යන්නේ උන් දිහා හොඳ පරිස්සාවෙන් බලන් ඉඳින්. කවුද එනේ යන? breathe in breathe out. එන කියන්නේ breathe in ආශ්වාසය. යන්නේ උන් දිහා කියන්නේ ප්‍රාශ්වාසය breathe out. දැන් හොඳ පරිස්සමෙන් ඒ ගැන හිතන් ඉඳින්. දැන් ඔළුවේ තියෙන ඒ දෙක විතරයි. හැබැයි ඔබ හිතේ වැඩේ කරන්න යන්න එපා. එළියේ තියෙන වරන් ඇතුළට දාගන්න, ඇතුළේ තියෙන වරන් එළියට දාන්නයි ගියාම වෙහෙසටපත් වෙනවා. ඒක නිසා එහෙම කරන්න එපා. ඔන්න මං ගන්නවා හුස්ම. ඔන්න 1 2 3 4 7 8 ගයින්න කිව්වා ගන්න. ඇරියා. ටිකක් වෙලානකොට ලොයි එකක්ම හැදිලා පැත්ත වැටෙනවා. ඒක නිසා ඒ කවුරු ඉගෙනුවත් ඒ වගේ මනස වෙහෙදෙන වැරදි භාවනා ක්‍රම ගොඩාක් ඉගෙනගෙන අපි දකිනවා. ඒක නිසා ඔබ නිවැරදිව සහැල්ලුවෙන් ඉඳලා කරන්න ඕන දෙයක් මේක. චිත්ත ප්‍රීතිය ඇති වෙන විදිහට ආසයි තියෙන විදිහට කරන්න ඕන දෙයක් තමයි භාවනාව. එපා වෙන එකක් නෙවෙයි. එහෙමනම් සිතට වද දීමෙන් තොරව මේ වැඩේ කරන්න ඕනේ. සිතට වද දීපු ගමන් සිත අපිට ගහලා පන්නනවා. එතනින් භාවනාව ඉවරයි. මම ප්‍රශ්න අහලා තිබුණා කොහොමද හිත එකඟ කරගන්නේ කියලා. මේ කියලා දෙන්නේ ඒක තමයි. සිත කවදාවත් අපිට එකඟ කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. සිතට එකඟ වෙන්න ඉඩ අරින්න. දැන් අපි හුස්ම ඇතුළට යන එකත් හුස්ම පිට වෙන එක දිහත් පරීක්ෂාවෙන් බලා ඉන්නවා. මම කියන්නේ අද මම භාවනාව කියලා දෙනවා විතරයි. කරන්න වෙලාවක් නැති වෙයි. පරීක්ෂාවෙන් බලා ඉන්න තමයි බුදුන් වහන්සේ කිව්වේ. ඔබේ ගේ ඇතුළ පිරිසුදුයි. එක දොරක් තියෙනවා වහගන්න බැරි. සෙනග වට වෙලා ඉන්නවා වටේ. මේ දොර නම් වහන්නම බෑ. එතකොට ඔබ ගේ පරික්ෂා කරගන්න නම් කරන්න තියෙන එකම දෙයයි මේ දොරෙන් ඇතුළට යන කට්ටිය දිහා හොඳට පරික්ෂාවෙන් බලන් ඉන්නවා. එළියට යන උන්දියත් පරික්ෂාවෙන් බලන් ඉන්නවා මොනවා හරි අතපත ගාගෙන යයි කියලා නේද? ඒ වගේ ඔබ දැන් මේ ඇතුළට යන හුස්ම ගැන එළියට යන හුස්ම ගැන පරික්ෂාවෙන් ඉන්නවා. ඔබ කවදාවත් ඔබේ මේ ගේ ඇතුළට යන අයයි එන අයයි අල්ලගෙන උගේ උසමනින්නේ නැහනේ. උගේ ශාක්කුවේ තියෙනවා බලන්නේ නැහැ. පළල මනින්නෙත් නැහැ. පරික්ෂා කරන්නේ නැහැ. ඌ දිහා බලාගෙන ඉන්නවා විතරයි. මගේ මේ වචනේ මං යෙදුමටයි ගත්තේ, තරහ වෙන්න එපා. ඒ විදිහටම මේ වෙලාවේ අපි මේ හුස්ම ඇතුළට යනකොට එහි දිග පළල මනින්නේ නැහැ. එළියට යනකොට දිග පළල මනින්නේ නැහැ. ඒ විදිහට ඒ හුස්මේ ආයාමේ නැත්තම් හි දිග මනින අවබෝධයට ලක් වෙන භාවනා ක්‍රම තියෙනවා. දියුණු භාවනා ක්‍රම තියෙනවා. ඇතුලේ හුස්ම රඳා පවතිද්දී ඒ පවතින වේලාව ගැන අවබෝධයටපත් වෙන භාවනා ක්‍රම තියෙනවා. ආනාපාන සති වර්ග, ප්‍රාණායාම වර්ග රාශියක් තියෙනවා. ඒ හැම එකක්ම ඉතා ප්‍රයෝජනයි. නමුත් මා ඔබට අද කියලා දෙන ක්‍රමේ ඒවත් එක පටල ගන්න එපා. මෙහිදී අපි හුස්මේ දිග පළල මනින්නේ නැහැ. නැත්තම් කෙනෙක් කියයි ඕක නෙමෙයි හරි එක අපි අරන් ගණන් කරනවා 8ට 4ට ගණන් කරනවා 12යි 8යි 4යි ඔය වගේ ගණිත අභ්‍යාස කරව මෙතෙන්ට ගන්නෙ නැහැ. ඒ වගේ ගැඹුරු අභ්‍යාස තියෙනවා. අපි දැන් මේ පළවෙනි ඉන්නේ පටන් ගන්නෙ. අපි බුදුන් වහන්සේ කියන විදිහට කරන්න ඇතුළට යන හුස්ම සහ පිට වෙන හුස්ම දිහා. හෙවත් මොහොත හුස්ම වැටෙනවා කියන දේ පිටස්තර කෙනෙක් විදිහට එළියෙන් ඉඳලා බලන් ඉන්නවා හා සමානව බලන් ඉන්න පුරුදු වෙන්න. ඔබ හිතුවත් ඔබ ඉදිරියේ ඉන්න කෙනා හුස්ම ගන්නවා ඔබ බලන් ඉන්නවා කියලා. ඔබට පේනවා. ඒ විදිහටම ඔබ දිහා බලන් ඉන්න. ඉස්සරහා ඉන්න කෙනා දිහා බොහොමක් වෙලා බලන් හිටියොත් භාවනා කරන කෙනෙක් දිහා ඔබට පේනවා හුස්ම තුනී වෙනවා, අඩු වෙනවා, අඩු වෙනවා, අඩු වෙනවා, ලෙන්ත් එක අඩු වෙනවා. ටයිම් එක අඩු වෙනවා, අඩු වෙලා මේක බොහොම නිශ්චලතාවයටපත් වෙන ඔබට තේනේ. ඒක ගැඹුරටම ගියාම කියනවා සවිකල්ප සමාධියටපත් වෙනවා කියලා. හුස්ම වැටෙන්නේම නැහැ. වැටෙනවා අභ්‍යන්තරයේ
මෙහෙම හුළඟ ඇතුළට ගිහින් එළියට යනවා. පෙනහල්ල වැඩ කරන්නේත් නැති තරම්. ඒක හරියට ඔබ දන්නවනේ ෆෑන් එක නැත්නම් අර එක්සෝස්ට් ෆෑන් එක කියන එක. එක්සෝස්ට් ෆෑන් එක දැම්මාම ඇතුලේ තියෙන හුළඟ එක්ක එළියට අදින්න පුළුවන්. අනිත් පැත්ත හරවලා දැම්මොත් එළියේ තියෙන එක ඇතුලට අදින්න පුළුවන් මෙහෙම. ඒ වගේ වැඩ කරනවා. ෆෑන් එක නැවත්තලා ජනේලෙ එහෙම ඇරලා තිබ්බොත් ඒත් යම් ප්‍රමාණයකට වායුව ඇතුළට ඇවිල්ලා යනවා. හැබැයි කිසිම උපකරණයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මෙතනදිත් මේ හුස්ම වැටීමේ වේගය හොඳටම අඩු වෙගෙන ගියාම පෙනහලුත් ක්‍රියාත්මක වෙන්නේ නොවෙන්න ගානට ගියාම ඔබට හිතන්න පුළුවන් කොහොමද එහෙනම් වායු සංසරණය වෙන්නේ කියලා. අන්න අර ආකාරයෙන් තමයි. ඇතුළට ගිහින් පිටට යනවා. මොකද මේක නහය විවරයි. පෙනහල විවේකී හදවත ගැහිම ඉතාම අවමයි. ඒක නිසා ආයු කාලය වැඩි වෙනවා, වාර ගන්න වැඩි වෙනවා. පෙනහළු වාර ගන්න වැඩි වෙනවා. නිශ්චලයි. ශරීරය ඊළඟට මනස, සිත නිශ්චලයි. නිශ්චලම් බ්‍රහ්ම උච්චයතේ කියලා තියෙනවා වේද පාඩයක්. නිශ්චලත්වය යනු උච්චම ස්වභාවයයි බ්‍රහ්මත්වයයි කියන එක. බ්‍රහ්මත්වය කියන්නේ ඉහළම ස්වභාවයට මිසක් බ්‍රහ්ම ලෝකය නෙවෙයි, බමුණන්ගේ ලෝකය නෙවෙයි. දැන් ඔබට පුළුවන් මේ වැඩේ අපිත් එක්ක කරමු. ඔබේ සිත බෝගෙන කොහෙටවත් යන්න දෙන්නේ නැහැ. ඔබට තියෙන මුර වැඩක් දැන් දීලා. නාස් දොර ළඟ මුර වැඩේ. තරමක් වෙලා ගත වෙනකොට ඇතුළට යන එකයි පිට වෙන එකයි හොයාගන්න බැරි තරමටම තුනී වෙලා යනවා. දොරටු පාලයා වෙන ඔබට වැඩක් නැති වෙනවා. ඒත් ඔබ පුරුද්දට ඔහේ ඉන්නවා. වෙන කිසි තැනකට ඔබ සිත යොමන්නේ නැහැ. දැන් පුරුද්දට ගිහින් එක තැන රැඳෙනවා. ඒ පුරුද්ද ඇති කරගත යුතුයි. සිත වෙන අරමුණ වලට ගියොත් ටිකකින් ඔබට ඒක දැනෙන්න ගන්නවා. දැන් මං ඉන්නේ වෙන කල්පනාවක වෙන ලෝකයක කියලා. ඒ දැනුවත් වුණාම නැවතෙන්න. කලබල වෙන්න එපා. බයටපත් වෙන්න එපා. පීඩාවටපත් වෙන්න එපා. ඒක පෘථග්ජන ස්වභාවය. ඔබ රහත් වෙලා නැහැ. අපි දැනුවත් වුණාම ආයෙමු. දොරකඩට. කවුරු හරි කිතේ බොන්න පොඩ්ඩක් එහාට මෙහාට යවුණොත් අමතක වෙලා මුර වැඩේ එහෙම වෙනවනේ සිකුටි මහතුරුන්ට. ආයේ හුටාමන් දොර ගාව මුර හිටිය කියලා දුවගෙන එනවනේ ආපහු. ඒ වැඩේම ඔබත් කරන්න. හොඳයි අපි ආරම්භ කරමු. හුඟක් හොඳයි ප්‍රාණයාම අභ්‍යාසය කරලා කරොත් මම මේ වෙලාව ප්‍රාණයාම කරන වෙලාවක් නෙවෙයිනේ. උදේ නැගිට්ටාම කරන්න රාත්‍රී නිින්දට යනකොට කරන නිසා මේ වෙලාවක් මේ රාත්‍රී 7. ඒ නිසා මම මේ වෙලාවේ කරේ නැහැ. වෙලාවක් ගත වෙනවනේ මගේ වෙලාව පරිමහන්න ඕන. ඔබේ ඩේටා. ඒක නිසා අපි වෙනදර කරනකොට මේ භාවනාව ප්‍රාණයාමත් පොඩ්ඩක් කරලා කරොත් හොඳයි. හොඳයි එහෙනම් අපි ආරම්භ කරමු. ආයාසෙන් හුස්ම ගන්න එපා. ආයාසෙන් පිට කරන්න එපා. ඉබේ සිද්ධ වෙන්න දෙන්න. ඔබ ඊටාම පරීක්ෂාවෙන් අවධානයෙන් බලාගෙන ඉන්න. එච්චරයි.
හොඳයි දැන් හිමියෙන් ඇස් අරින්න. ඇස් අරිනකොට එකපාරටම ලොකු ආලෝකයට ඇස් ඉවර කරන්න එපා. අපි කරන ක්‍රමයක් තියෙනවා. ඇස් අරින්න ඕන නම් මම කරන්නේ නම් මෙහෙමයි. මේ අතින් මෙහෙම ඇස් මුවා කරගෙන ඇහැ හිමින් අරලා ටික ටික මෙහෙම එළියෙන්න සකස් කරනවා. තවත් ක්‍රමයක් තියෙනවා අපේ ගුරුවරු ගන්නපු ඇහැ යාන්තම් මෙහෙම අරලා ආයෙ වහ ගන්නවා. ඊගාපාර ආයෙත් අරිනවා මෙහෙම ටිකක් ඊට වැඩියෙන්. එහෙම 3 වතාවක් හිමින් අරලා විවර කිරීම ඇස් දෙකට හොඳයි. එකපාරම ඇස් දෙකට තද එළියක් එන්න හොඳ නැති නිසා. එතකොට මේ වැඩේ කාල සීමාවක් තුල කළ යුතු වෙනවා. ඇයි? ඔබ දන්නවා මම කලින් කිව්වේ කාය වර්ධනය කරනකොට ඇඟ හැදෙන්න ඒ විදිහෙන්නේ පහුදාට හැදෙන්නේ නැහැ. අද ගිහිල්ලා මෙහෙම අර මේවා දෙකක් දැම්මහම ජිම් එකේ පහුවදා උදේට යුනිකෝ යුලිසිස් හැදෙන්නේ නැහැ. යම් කාලයක් එකම දේ කරාම තමයි ඒ වර්ධනය ඇති වෙන්නේ. ඒක ක්‍රියාත්මක වීමෙන් තමයි ශරීරය හැදෙන්නේ. මම මුලින් කිව්වා. සිත මනස නිශ්චල වෙන්න තමයි එහි වර්ධනය ඇති වෙන්නේ කියලාත් කිව්වා. එහෙමනම් ඒකත් එක දවසින් බෑ. සෑහෙන කාලයක් මේ අභ්‍යාස මේ විදිහට කරලා නිශ්චල කරගෙන යනකොට එහි දැඩි වර්ධනයක් ඇති වෙනවා. ඒ මානසික ස්වභාවය උඩට යනවා. එතකොට තමයි අදි තත්ත්වයට එන්නේ. දැන් තියෙන්නේ අවමානසික තත්ත්වේනේ අපිට. දැන් තියෙන්නේ අවමානසික ශක්තිය. මානසිකත්වය බහැලා තියෙන බිඳුවර මොකක්වත් කරගන්න බෑ. ටික ගිහිලා අදි කියන තත්ත්වයටපත් වුණාම ඉහළට ගියාම සියල්ලට වැඩි පිළෝකේ ප්‍රබලම ශක්තිකාරකය තමයි සිතේවත් මනස. ලොකුම වැඩකාරයා. අතුන් 1000කටවත් කරන්න බැරි දේ සිතට කරන්න පුළුවන් කියලා යෝග පොත්වල කියවෙනවා. විශාල ශක්තියක්. ලෝකයේ මෙතෙක් ගවේෂණය කරලා නැති ශක්ති ප්‍රභාවය තමයි සිත. සිතට කරන්න බැරි දෙයක් නැහැ. එතකොට මෙහෙ ටික ඉහළට ගන්න දියුණු කරොත් අධිමානසික තත්ත්වයට ගත්තොත් කරන්න බැරි දෙයක් නැහැ. එතකොට ඒ කරන දේවල් මැජික් නෙවෙයි. සැබවින්ම කළ හැකි දේවල්. එතකොට දෙයක් මවලා පෙන්නුවොත් ඒ තත්ත්වෙ දියුණු වෙච්ච කෙනා දන්නවා ඒක කරන්න පුළුවන් විත්තිය. එතකොට මෙහෙම කරගෙන හිටියාම ඈත ඉන්න කෙනෙක් නැගිටින්න බැරි කෙනෙක් නැගිටලා ගියාම ඒ කළ හැකි විත්තිය දාට දැනගන්නවා. ඒක තමයි අධිමානසික ශක්තියේ ස්වභාවය. තව ගොඩක් දේවල් කරන්න පුළුවන්. බාහිරේ යම් ප්‍රයෝජනවත් දේවල් කරන්න පුළුවන් කාට හරි සුභසිද්ධිය සඳහා තමන්ගේ දියුණු උදෙසත් තමන්ට ඒ ශක්තියම තමන්ට පාවිච්චි කරලා යොදා ගන්න පුළුවන්. ඒක හරියට තමන්ගේ ගෙදර විශාල විදුලියක් තිබ්බාම තමන්ට ගොඩාක් දේවල් කරගන්න පුළුවන්. උගා කොන දාත් දෙයක්. ඒ වගේම අල්ලපු අත්තට තාප් පුඩින් වයර් දෙකක් දාලා ඒ අත්තන්ටත් පොඩි ආලෝකයක් දෙන්නත් පුළුවන්කම ලැබෙනවා. ඒ ගැන මම කියන්න අවශ්‍ය නැහැ ඔබ දන්නවා. මම හිතනවා ඔබ අද සාර්ථක කරුණු ටිකක් සිතේ තැම්පත් කරගන්න ඇති කියලා. ටික යන් කියලා දෙන්න. හැබැයි මගේ ඊගාව දවසේ එනකොට මේක අභ්‍යාස කරගෙන ආවොත් මටත් පහසුයි ඔබටත් පහසුයි. මාසයක් තියෙනවා ඔබට එක්සර්සයිස් කරන්න මෙතෙන්ට. මොකද්ද කරන එක්සර්සයිස් එක? නිශ්චල කිරීම. කරගෙන නිශ්චල වෙන්න. සිත නිශ්චල කරගන්න හරි සනීපයි. ඔළුව රත් වෙන්නේ මෝල වැඩ කරොත්. එන්ජිමක් වැඩ කරොත් තාපය නිකුත් වෙනවා, හීට් වෙනවා. මේකත් එන්ජිමක්නේ. මොලේ හොගාල වැඩ කරනකොට තාපය නිකුත් වෙනකොට තමයි ඔළුව කැක්කම හැදෙන්නේ. ඒකන්දා ඒක නිශ්චල කරගෙන ඔයාට ලොකු සහනයක් දැනෙනවා. ඒකනේ බලාපොරොත්තුව. එතකොට එය ප්‍රබලතාවයෙන් ශක්තියෙන් වැඩි වෙනකොට පැහැදිලි වෙනකොට ඉන් ඔබේ තියෙන යථාර්ථය දකින්න හම්බ වෙනවා. හොඳයි. අභ්‍යාස කරන්න දිගටම ප්‍රැක්ටිස් කරන්න. ඒ කරනකොට මේ ඔක්සිජන් පරිවහනය පවා ඉතා ලස්සනට සිදුවීම නිසා මට කමෙන්ට් වලින් දැනුවත් කරන ඔබේ යම් වේදනාවල්, කැක්කුම්, රෝග, පිළිකාවල් පවා අතුරුදහන් වෙනවා. හෘද රෝග පවා අතුරුදහන් වෙනවා. මට ඉන්දියාවේ විශේෂඥ මහත්තයෙකුට අහන්න ලැබුණා එක්තරා රැස්වීමකදී. එතුමා ලොකු ආබාධ සුවපත් කරලා තියෙනවා ප්‍රාණයාම අභ්‍යාසයෙන්. ඒකත් මතක් කරනවා. හොඳයි එහෙනම් මේ කටයුතු ටික කරලා දියුණු වෙලා ඊගාව පොයට අපි හම්බ වෙමු. එතනින් ඔබේ කරුණු සාකච්ඡා කරමු. මගේ ජීවිත කාලය තුලම මම ඔබට මා දන්නා දේ, දැනගත් දේ, උගත් දේ, පරිභෝජනය කරන්නා වූ දේ ඔබට බෙදලා දෙන්න කල්පනා කරලා තියෙනවා. ඒ මම ඒ ආකාරයෙන් ඉෂ්ට කරනවා. අපි ගොඩ යමු. එතෙක් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.
दिवाकर नमामि सुमधुर धम्म दिवाकर नमामि श्रावण